හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජනවාරි මාසේ 13 වෙනි බදාදා ශ්‍රී ලංකාවේ ළමයි සවස් 5:30ට අපි එකතු වෙන්නේ ප ဋ ාණ ධර්ම සභාව මගින් මෙහෙවන ධම්මසංගණී ප්‍රකරණේ කොටසක් අප හදාරන්නයි අද මේ එකතු වෙලා ඉන්නේ. අද අපිට මේ ධර්මය කියා දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා අපගේ ගෞරවනීය ගුරුතුමා වන විද්‍යාරත්න මැතිතුමා. විද්‍යාරත්න සර් ඔබතුමාව මේ ධම් සභාව වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන්න දෙසට සර් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. ධර්ම සභාවට පැමිණි සියලු දෙනාම ප ဋ ාණ ධර්ම සභාව වෙනුවෙන් ගෞරව ආදරයෙන් පිළිගන්නවා. අපි ධම්මසංගණී ප්‍රකරණේ කොටසක් වෙන රූප කාණ්ඩය චිත්තෝත්පාදයට කාණ්ඩයට පසු වෙන්නේ රූප කාණ්ඩය. ඊට පස්සේ අට කතා කාණ්ඩය, අනික්කේප කාණ්ඩය, ඊට පස්සේ අට කතා කාණ්ඩය. දැන් චිත්තෝත්පාද කාණ්ඩේ බොහෝ දුරට පසුගිය සතිවල සාකච්ඡා කරා. දැන් ඉතිරිව තියෙන ඒ රූප කාණ්ඩය පිළිබඳව සාකච්ඡාව තමයි අද දින අපි පටන් ගන්න අදහස් කරන්නේ. ඔබතුමන්ලාට තවත් නිවේදනයක් කරන්න කැමති මේ නික්කේප කාණ්ඩයේ පන්තිය ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා සවස් 5:30ට මේ Zoom link එකෙන්ම කරනවා මංගල මහත්මයා. මංගල ඉදිරිසිංහ මහත්මයා. ඒකින්ද කරුණාවෙන් ඒක සටහන් කරගන්න. හෙට බ්‍රහස්පතින්දා නෙවෙයි ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා 5:30ට නික්කේප කාණ්ඩයයි අට කතා කාණ්ඩයයි මංගල ඉදිරිසිංහ මහත්මයා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක දැනුම් දෙන්න කියලා මට කිව්වා. ඒක නිසා මේ පන්තියට පැමිණ නැති සම්බන්ධ වෙන්න පුළුවන් අයටත් මේ කාරණය දැනුම් දෙන්න. එතකොට ධම්මසංගණී ප්‍රකරණය සාරු සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් ඊළඟ සති 2-3 අතර. අපි දැන් අද පටන් ගනිමු රූප කාණ්ඩය. රූප කාණ්ඩය කියනකොටම මේ රූපයෝ අපි ඉගෙන ගත්තා ප්‍රාරම්භයේදී. ප්‍රාරම්භයේදී කියන්නේ අපි අභිධර්මත් සංග්‍රහය නැත්නම් අභිධර්ම ප්‍රදීපිකාව ඒ විභාග කරනකොට රූප ඉගෙන ගත්තා. 8 රූපයෝ. රූපයෝ කියන කොටස දැන් සතර පරමාර්ථ ධර්ම කියනකොටම අපි කියනවා චිත්ත චෛතසික රූප නිබ්බාන. මේ රූපය නැතිව නාමයට ඉන්නත් බෑ. නාමේ නැතු රූපෙට ඉන්නත් බෑ. නාම රූප දෙක නිතරම අපේ මේ පංචස්කන්ධය කියනකොට පංචස්කන්ධයේදී රූපස්කන්ධය තමයි ප්‍රථමයෙන් වෙන්නේ. රූපස්කන්ධය කියන්නේ මේ රූප ධර්ම ස්වභාවය. ඊට පස්සේ නාමස්කන්ධ 4. එතකොට මේ රූපය කියනක ඊටාම් වැදගත් කොටසක් අපිට ඉගෙන ගන්න. අපි ඒ අභිධර්මත් සංග්‍රහය නැත්නම් ප්‍රදීපිකාවෙන් ඉගෙනගත්ත කාරණය නැවතත් සුළු කොටසක් පෙන්නලා මේ කාරණයට බහිමු කියන අදහස මගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ
ධම්මසංගණී රූපකාණ්ඩේ ටිකක් ගැඹීරව විස්තර කරනවා. මෙතන කියනවා අව්‍යාකෘත ධර්මයෝ කවරේදයත්. අව්‍යාකෘත ධර්මයෝ කියනකොට මේ කුසල ත්‍රිකේ අපි කියනවා කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මයි කියලා. එතකොට අව්‍යාකතා ධම්මා කියන කොටසේදී අපි දන්නවා අව්‍යාකෘත ධර්ම කියනකොට විපාක ධර්මත්, ක්‍රියා ධර්මත්, ඊට අමතරව රූප ධර්මත්, අසංකත ධාතුවත් සියල්ල මේකට එකතු වෙනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ අද මේ හැම රූපේ නැත්නම් මේ රූප ස්වභාවය මොකද්ද කියලා දැනගන්න. එතකොට මේ ධම්මසංගණීයේදී රූපකාණ්ඩේ පටන් වෙන තැන. එතන කියනවා හැම රූපයෝ එහි හැම රූපේ කවරේදයත්. මේ රූපේ කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. හැම රූපේ කවරේදයත්. සතර මහා භූතයෝද සතර මහා භූතයෝ නිසා පවත්නා රූපේද යන මේ හැම රූපයයි කියන දේ. ඒතර සියලු රූපයෝ එන්නේ සතර මහා භූතයෝ ප්‍රකට කරලා සතර මහා භූතයෝ නිසා උපදින උපාදාය රූපයෝ ටික. සතර මහා භූතයන් නිසා පවත්වනා වූ රූපේ. ඒ කියන්නේ එතන රූප 24 තියෙනවා. මෙතන සතර මහා භූතයෝ තියෙනවා. 4යි 24යි 28යි. දැන් එතනින් මේ කාණ්ඩේ කෙලින්ම පයින්නවා ඒ රූපය එක් කොටසකින් රූප සංග්‍රහ වෙයි. එක ලක්ෂණයකින් මේ රූප සියල්ලම සංග්‍රහ වෙනවා. රූප කියනකොට අපි දන්නවා ඇයි රූප කියන්නේ? නාම රූප ભેදේ කුමක්ද කියලා අපි බලලා එමු. මෙන්න මෙහෙම පෙන්눔 කරනවා මේක දුක්ඛ මාතිකාවේ දුක අපේ භාවනා පොතේ දෙවෙනි පොතේ රූපිනෝ ධම්මා. මෙතන කියන රූපී ධර්ම මොනවද? සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් විකාර ස්වභාවයට ඇත්තා වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. මේ රූපිනෝ ධර්මයෝ විස්තර කරන්නේ රූප ධර්ම සීත උෂ්ණාදීන් විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් විකාර ස්වභාවයට පත්වන්නා වූ දේත් කියනවා රූප ධර්ම කියලා. අරූපිනෝ ධර්මා කියන්නේ ඒ වගේ සීත උෂ්ණාදීන් විකාරයට පත් නොවන ධර්ම ස්වභාවය. ඒතර රූපිනෝ කියන්නේ මේ රූප ධර්ම 28 ගැන කතා කරන්නේ. එතකොට රූපිනෝ ධම්මා යන පදය රූපස්කන්ධයයි. මේ අපේ දුක විභාගයේදී අපි විභාග කරන ආකාරය. අභිධර්ම මාර්ගයේදී අපි ඉගෙන ගත්තා අටවිසි රූපය. මේ අභිධර්ම සතර පරමාර්ථ ධර්ම ඉගෙන ගත්ත කෙනෙකුට මම නැවත මතක් වීම සඳහා මම මේක පෙන්වුම් කරන්නේ. අටවිසි රූපය කියනකොට පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන සතර භූත රූප සතරය. මේ භූත රූප හතර. ඒ කියන්නේ සතර මහා භූතයෝ. ඊට පස්සේ චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ යන ප්‍රසාද රූප පස. ඊළඟට වර්ණ රූපේ. රූපේ කියලා කියන්නේ මෙතන වර්ණ රූපේට. නැත්තම් මේ සියලුම රූප වලට රූප කියලා කියන්නේ මෙතන රූපේ කියලා තියෙන වර්ණ රූපය. ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ යන ගෝචර රූප පස. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය යන භාව රූප දෙක. හෘද රූපය, ජීවිත රූපය, ආහාර රූපය කියා නිෂ්පන්න රූප 18ක් අපි ඉගෙන ගත්තා. නිෂ්පන්න රූප 18ක්. ඇයි නිෂ්පන්න කියන්නේ කියන එක මම හිතන්නේ ඔබලා දන්නවා. මේවා කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් උපදනා ස්වභාවයෙන් යුක්ත වූ මේ නිෂ්පන්න රූප. මේ නිෂ්පන්න රූප යම් කිසිනෙකුට ත්‍රිලක්ෂණ ආදී භාවනාවට ගෝචරයි. නිෂ්පන්න රූප කියලා කියන්නේ ඒ නිසා. ඊට පස්සේ කියනවා ආකාශ ධාතුව, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ලහුතාව, මුදුතාව, කම්මඤ්ඤතාව යන විකාර රූප පසද විකාර රූප පසද විඤ්ඤාති දෙකයි. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා දෙකක් ගත්තාම පහක් වෙනවා.
උපජේ සන්තති ජරතා අනිච්චතා යන ලක්ෂණ රූප සතරයි කියා අනිස්පන්න රූප 10කි. එතකොට මෙතන රූප 18ක් ගැන කතා කරා, මෙතන රූප 10ක් ගැන කතා කරා. 18යි 10යි 28යි. මෙන්න මේ විදිහට රූප බෙදන ආකාරය මට මතක් කිරීම සඳහා තමයි මම මේක පෙන්눔 කරේ. ඊට පස්සේ මහා භූත රූප 4 ගැන මෙතන විස්තර කරගෙන යනවා. මේ අභිධම්මත් සංග්‍රහයේදී විස්තර කරන ආකාරය. අපි කාරණේ දන්න නිසා අපිට යන්න පුළුවන් ධම්මසංගණී ප්‍රකරණයට. දැන් ධම්මසංගණී ප්‍රකරණයේදී මේවා ගැන විස්තර කරන්නේ නැහැ. කෙලින්ම රූප වලට බහිනවා. රූප 28 හැම රූපය කියලා විස්තර කරන හැම රූපය කියන්නේ රූප 28. මේ අව්‍යාකෘත කියන ධර්ම ස්වභාවයේ පවතිනා වූ එක ධර්මයක් තමයි රූප. හැම රූපය විපාක ක්‍රියා රූප 28 සහ අසංකත ධාතුව අව්‍යාකෘත ධර්ම වලට එනවා. ධම්මසංගණියේ නිතරම දේශනා කරලා තියෙන්නේ කුසල ධම්මා වලට පස්සේ කතමේ ධම්මා කුසල, ඊට පස්සේ කතමේ ධම්මා අකුසල, කතමේ ධම්මා අව්‍යාකත. අනේ කතමේ ධම්මා අව්‍යාකත යන පදයට තමයි මේ විස්තර කරන්නේ. මම පෙන්වු කරන්නම් ඒක. මේ කතමේ ධම්මා අව්‍යාකත, කතමේ ධම්මා අව්‍යාකත. ඒකට තමයි මේ රූප ස්වභාවය විස්තර කරන්නේ. ඒකෙන් මේ රූප කොටස විතරක් අරගෙන දැන් අපි බලමු රූප කාණ්ඩයට ගිහිල්ලා එහි හැම රූපය කවරේද? සතර මහා භූතයෝද සතර මහා භූතයා නිසා උපන්නා වූ රූපයද යන හැම රූපයයි. එතකොට මෙතන 4යි, මෙතන 24යි, මේ උපාදාය රූප 24. දැන් එක් කොටසකින් රූප සංග්‍රහවේ මෙතන මේ රූප කාණ්ඩයේදී විස්තර කරන්නේ රූප කාණ්ඩයේ යන්නේ ඒකවිධ රූප, ඊළඟට දෙවිධ රූප, ත්‍රිවිධ රූප, චතුර්විධ, පංචවිධ, ෂට්විධ, සප්තවිධ, අෂ්ටවිධ, නවවිධ, දසවිධ, ඒකාදස. මෙන්න මේ ආකාරයට තමයි විභාග කරන්නේ. එතකොට ඒකවිධ රූප. එතකොට රූප 28ම එකට කැටි කොල්ලා ඒ රූප 28 තියෙන ලක්ෂණ දැන් හඳුනා ගන්නවා. හැම රූපය න හේතුකය. මේ රූප සියල්ලම එකට ගත්තොත් ඒක න හේතුකයි කියලා එතන විස්තර කරනවා. ඇයි න හේතුක කියන්නේ? අපි මේ හේතු දුකේදී අපි දුක කළා තියෙනවා නම්, දුක පද කළා තියෙනවා නම්, හේතු දුකේදී පද දෙකක් තියෙනවා. හේතු ධම්මා න හේතු ධම්මායි කියලා. ඒ න හේතු ධම්මා කියන කොටස තමයි රූපේ වැටෙන්නේ. ඇයි? ඒකේ කාරණය රූපය හේතු කියන හේතු 6 සමග මිශ්‍ර නොවන බැවින්, හේතු 6ත් එක්කලා සංප්‍රයුක්ත නොවන බැවින්, හේතු 6 නොවන බැවින්. මෙතන කියන්නේ හේතු කියන්නේ රූපය කියන්නේ හේතු 6 නෙවෙයි කියන එක. හේතු 6 කියන්නේ ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ කියන්නේ හේතු මූල 6. එතකොට පළවෙනි කොටසෙන් කියනවා රූපය න හේතුකය. රූපය අහේතුකය. රූප 28න් බැලුවොත් අහේතුකයි. අහේතුකයි කියන්නේ හේතුවක් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. හේතුවකට සම්බන්ධ වෙන්නේ නැහැ. හේතු විප්‍රයුක්තයි. අන්න හේතු විප්‍රයුක්ත බවත් එතන කියනවා. ඒ කියන්නේ මේ දුකේදී මේ රූප ධර්ම පැවතුණු ස්ථානය මේක බැලුවොත් පේනවා දුක විභාග කරන එකේදී මේ ආකාරයට පෙන්눔 කරලා තියෙනවා. ඊට පස්සේ හේතු විප්‍රයුක්තයි, සප්‍රත්‍යයි. මේ ප්‍රත්‍යයෙන්මයි රූප හැදෙන්නේ. ප්‍රත්‍යක් නැත්නම් රූප උපදින්නේ නැහැ. ප්‍රත්‍ය රූප උපදින්න රූප සමුට්ඨාන 4ක් තියෙනවා. ඒ රූප සමුට්ඨාන 4 ගැන කල්පනා කරන්න පුළුවන්. කම්ම සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන, ඊතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන. සංකතයි. ඒක බිඳි බිඳි යනවා. පවතින දෙකක් නෙවෙයි. උත්පාද තිති භංග කියන ස්වභාවයට යටත්.
රූපවත්ය. මේ රූප ස්වභාවය රූපවත් බව ලෞකික බව මේවා ලෞකික ධර්ම ශාස්ත්‍රව මේ කියන්නේ ආශ්‍රවයන්ට හිතයි රූප 28 මේ එකටම ආශ්‍රවයන්ට හිතයි ආශ්‍රව උපදින්න හේතුවක් වෙනවා ඒකයි ආශ්‍රවයන්ට හිතයි ශාස්ත්‍රවයි සංයෝජනීයයි සංයෝජනයන්ට හිතයි නැත්නම් සංයෝජන ධර්ම උපදින්න කෙලෙස් උපදින්න හේතු වෙනවා ග්‍රන්ථනීයයි ග්‍රන්ථ කියන ධර්ම වලට එයා හේතු වෙනවා ග්‍රන්ථනීය කියන්නේ මේ දුක කරලා ඇති දැන් එතකොට මේක තේරෙනවා ඕගනීයයි යෝගනීයයි නීවරණීයයි මේ ඒ දුකේ බැලුවොත් මේ ආකාරයට නීවරණීය ස්වභාවය පෙන්වු කරනවා පරාමස්තයි පරාමාර්ථයන්ට හිතයි උපාදානීයයි උපාදානයන්ට හිතයි සංක්ලේශිකයි අව්‍යාකෘතයි මේ අව්‍යාකෘතාරන් තියෙන්නේ කුසල ත්‍රිකයේ අව්‍යාකෘත පදයෙන් අනාලම්බනයි මෙයා ආරම්මන ගන්නේ නැහැ ආරම්මන නාම ධර්ම අරමුණු ගන්නවා රූප ධර්ම අරමුණු ගන්නේ නැහැ රූප ධර්ම අරමුණු වෙනවා පමණයි වෙන්නේ මේ කියන්නේ අනාලම්බන කියන්නේ අරමුණු නොගන්නා ස්වභාවය අචේතසිකයයි චෛතසික නෙවෙයි චිත්ත විප්‍රයුක්තයි සිතත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ නැහැ නේව විපාක න විපාක ධම්ම මේ විපාක තිකේදී නේව විපාක න විපාක ධර්ම ස්වභාවයට තමයි රූප ධර්ම යන්නේ අසංකිලිට සංක්ලේශිකයි න සවිතක්ක සවිචාරයි න අවිතක්ක විචාර මාත්‍රයි මේ ත්‍රික දුක ධර්ම බැලුවොත් මේ ස්ථානයේ තමයි රූප 28ම තියෙන්නේ අවිතක්ක අවිචාරයි න ප්‍රීති සහගතයි න සුඛ සහගතයි න උපේක්ෂා සහගතයි නොම දර්ශනයෙන් නොද භාවනාවෙන් ප්‍රහාතව්වේ මේ ආකාරයෙන් ත්‍රික දුක ධර්මවල රූප ධර්ම විභාග කරපු ස්ථානයේ තමයි මේ පෙන්눔 කරන්නේ. දැන් මේ රූප විභාගයේදී ප්‍රථමයෙන්ම නිर्देशයේ මේ ಉದ್ದೇಶය දීලා ඊට පස්සේ නිर्देशය විභාග කරනවා. මේ ಉದ್ದೇಶයකින්ද අපි නිर्देशයේදී මේවත් නැවතත් එකිනෙක බලමු. එතකොට මේක තේරෙනවා මේ කාරණේ තික්ක දුක ධර්ම කරපු ඕන කෙනෙකුට පේනවා මොකද්ද මේ කියන්නේ කියලා. රූප 28ම එකට අරගෙන ඒක විද කියන්නේ එකට අරගෙන එකම ලක්ෂණයෙන් රූප 28ම එකම ලක්ෂණයෙන් මෙන්න මේ කියන ලක්ෂණ 43ටම බහිනවායි කියන එකයි මෙතන විස්තර කරන්නේ. 43ට 43ක් ධර්ම තියෙනවා. ඒ 43ටම 28 එකට අරගෙන යොදන්න පුළුවන්. ඒකකයි කියන්නේ ඒකයි. අපි ඒක නිर्देशයේදී තවදුරටත් බලමු. ඊට පස්සේ කියන දෙකොටසකින් රූප සංග්‍රහ වෙයි. දැන් කොටස් දෙකකින් ඉස්සලා එක කොටසකින් මුළු 28ම එකට අරගෙන සංග්‍රහ කරා. දැන් 28 දෙකට බෙදලා සංග්‍රහ කරන ක්‍රමය. එතකොට උපාදාය රූපයක් ඇත උපාදාන වූ රූපයක් ඇත උපාදා වූ රූපයක් ඇත උපාදාන වූ රූපයක් ඇත උපාදා රූප කියනකොට අපි දන්නවා උපාදාන වූ රූපයක් වෙනවා උපාදා රූප කියන රූප 24 උපාදාන වූ රූප ටික ඉතිරි 4 මහා භූත රූප 4 දැන් මේ මෙතන විස්තර කරන්නේ නැහැ අපි නිर्देशයේදී විස්තර කරනවා ඒතර උපාදින්න රූපයක් ඇත අනුපාදින්න රූපයක් ඇත උපාදින්න කියන්නේ කර්ම ස්වභාවයෙන් උපදිනා වූ රූප ඇත කර්ම ස්වභාවයෙන් උපදින නැති රූප ඇත උපාදින්නානුපාදිනිය රූපයක් ඇත කර්ම ස්වභාවයෙන් උපදුනා වූ උපාදානයන් හිත වූ මේකේ විරුද්ධ ස්වභාවය සනිදස්සන රූපයක් ඇත අනිදස්සන රූපයක් ඇත සනිදස්සන කියන්නේ දර්ශනයට දැකිය හැකි මෙතන වර්ණ රූපේ මේක අනිදස්සන රූපය දකින්න බැරි රූපටි සප්පටික රූපයක් ඇත අප්පටික රූපයක් ඇත සප්පටික කියන්නේ ගැටුම් සහිත වූ ඒ ආරම්භන ස්වභාවයෙන් ගැටුම් සහිත වූ රූප ගැටුම් සහිත නැති රූප මේවා ටික නැවත විස්තර කරනවා අපි එතෙන්ට ගියාම මම මේක කෙටියෙන් මෙතන කියනවා ඉන්ද්‍රිය රූපයක් ඇත ඉන්ද්‍රිය නොවූ රූපයක් ඇත sorry මේක සිංහල පැත්තට ගියා ඉන්ද්‍රිය
ඉන්ද්‍රිය රූපයක් ඇත, ඉන්ද්‍රිය නොවූ රූපයක් ඇත. ඒතර ඉන්ද්‍රිය රූපයක් කියනකොට අපි දකින්න ඕන මේ රූප ටික ඔක්කොම ඉන්ද්‍රිය ස්වභාවයෙන් තියෙන රූප. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. අනික වස්තු රූපය. ඒ සියල්ලම ඉන්ද්‍රිය රූප. ඊට පස්සේ ඉන්ද්‍රිය නොවූ රූප. මේ විදිහට මහා භූත රූපයක් ඇත, මහා භූත නොවූ රූපයක් ඇත. විඤ්ඤාති රූපයක් ඇත, විඤ්ඤාති නොවූ රූපයක්. විඤ්ඤාති රූපේන කාය විඤ්ඤාති රූපේ සහ වචී විඤ්ඤාති. විඤ්ඤාති නොවූ රූප ඉතිරි රූප ටික. චිත්ත සමුට්ඨාන රූපයක් ඇත, චිත්ත සමුට්ඨාන නොවූ රූපයක් ඇත. ඊට පස්සේ සිත සමග උපන් රූපයක් ඇත, සිත සමග නූපන් රූපයක් ඇත. චිත්තානු පරිවර්තී රූපයක් ඇත, චිත්තානු පරිවර්තී නොවූ රූපයක් ඇත. මේ තික දුක ධර්මවලදී මේ ලක්ෂණ අපිට පැහැදිලි කරනවා. අධ්‍යාත්මික රූපයක් ඇත, බාහ්‍ය රූපයක් ඇත. ඖදාරික රූපයක් ඇත, සුකුම රූපයක් ඇත, දුරේ රූපයක් ඇත, සන්තතිකේ රූපයක් ඇත. එතකොට මේ පළවෙනි කියන්නේ ප්‍රකීර්ණක දුක කියලා මේකට විස්තර කරනවා. ප්‍රකීර්ණක කියන්නේ විවිධ ස්වභාවයෙන් එකම ලක්ෂණයෙන් නෙවෙයි විවිධ ලක්ෂණ වලින් බෙදලා තියෙනවා. ඒ මෙතන ඕදාරික ස්වභාවයයි, සුකුම ස්වභාවයයි, ළඟට දුරේ ස්වභාවයයි, සන්තතිකේ ස්වභාවයයි, අධ්‍යාත්මික ස්වභාවයයි, බාහිර. ඒ වගේ විවිධ ස්වභාවයෙන් බෙදලා තියෙන නිසා ඒක ප්‍රකීර්ණක දුක කියලා කියනවා. දැන් මේ ප්‍රකීර්ණක දුකේ මේක නැවතත් විස්තර කරනවා නිर्देशයේදී. නිर्देशයට අපි යමු. මම මේක සරලව කියනවා. මෙතන කියනවා මේක වස්තු දුක. වස්තු දුක 25ක්. ප්‍රකීර්ණක දුක 14යි. ප්‍රකීර්ණක දුක කියන්නේ දෙකට බෙදීමේ කොටස් 14යි. වස්තු දුකේදී 25ක් ඇවිල්ලා තියෙනවා. 25 එන්නේ චක්කු සම්පස්සේට වස්තු රූපයක් ඇත. චක්කු සම්පස්සේට වස්තු රූපයක් කියනකොට මොකද්ද මේ රූපය? චක්කු සම්පස්සේ කියන්නේ චක්කු සම්පස්සේ කියන්නේ චක්කුව නිසා ඇතිවෙනා වූ ස්පර්ශය. ඒ ස්පර්ශය කියන ස්වභාවයට වස්තු නිෂ්ක්‍රිය වූ වස්තු නිෂ්ක්‍රිය වුණ වස්තු රූපයක් ඇත. ඒ කියන්නේ අයිසර චක්කු ප්‍රසාද රූපය ගැනමයි මේ කතා කරන්නේ. එතකොට චක්කු සම්පස්සේට වස්තු නොවූ රූපයක් ඇත. ඒ චක්කු ප්‍රසාද රූපේ හැර ඉතිරි රූප 27. අන්න ඒ වගේ චක්කු සම්පස්සජ වේදනාවට වස්තු රූපයක් ඇත. චක්කු සම්පස්සජ වේදනාව කියන්නේ චක්කු සම්පස්සේ නිසා උපන් වූ වේදනාවට වස්තු වන රූපය. ඒක නිස්සය වන වස්තු. නිස්සය කියන්නේ ඒ යම් කිසි වස්තුවක උපදින්නා වූ ඒ චක්කු ප්‍රසාද රූපේ. අන්න ඒ විදිහට මේක දෙකට බෙදනවා මේ ආකාරයෙන් අරගෙන. මේ විදිහට ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කියන 5 ආකාරයට බෙදනවා ඒ වස්තු රූපය. ඊළඟට මෙතන සෝතයට, ගානයට, ජීවායට, කායට. එතකොට තමයි 25ක් වෙන්නේ. මෙතන ස්පර්ශය ආදී 5යි. ඒ 5 චක්කු, සෝත, ගාන, ජීවා, කාය කියන 5න් වැඩි වුණාම 25යි. හරි පිළිවෙලයි. මේක ගණන් ක්‍රමයට විදියට යන්න පුළුවන්. මෙතන බලන්න මේකේ වෙනස. මෙතන වස්තු දුක කියන්නේ වස්තු රූපයේ විදියට බැලුවා. මෙතන ආනම්බන දුක ආරම්මණීය ස්වභාවයෙන් බලනවා. මෙතන කියන්නේ චක්කු සම්පස්සේට අරමුණු රූපයක් ඇත. චක්කු සම්පස්සේට අරමුණු රූපේ කියන්නේ මොකද්ද? වර්ණ රූපය. චක්කු සම්පස්සේට අරමුණු වුණ වෙන රූපයක් නැහැ. ශබ්ද රූපයට අරමුණ වෙන්න බෑ. ඒ කියන්නේ වර්ණ රූපය. ඊළඟට චක්කු සම්පස්සජ වේදනාවට අරමුණු රූපයක් ඇත. ඒ දෙන්නේ වර්ණ රූපය. ඒතකොට මෙතන දෙකට බෙදන්නේ මෙහෙමයි. චක්කු සම්පස්සේට අරමුණු රූපයක් ඇත. චක්කු සම්පස්සේට අරමුණු නොවූ රූපයක් ඇත. අරමුණු රූපේ වර්ණ රූපේ නම් අරමුණු නොවූ රූපේ ඉතිරි 27. එක ලස්සන බෙදීමක්. එක් වර්ණ රූපේ එක පැත්තකට දානවා, අනික 27 අනිත් පැත්තට දානවා. ඊළඟට චක්කු සම්පස්සජ වේදනාවට අරමුණු රූපයක් ඇත. ඒකත් වර්ණ රූපේ, අනිත් 27 අනිත් පැත්තට. මේ විදිහට වේදනාව, සංඥාව, චේතනාව, විඥානය. ඒ කියන්නේ ස්පර්ශය,
වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කියන ධර්ම පහට අරමුණු වූ චක්කු සංඛ්‍යාතව ඒ ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කියන ඒවට අරමුණු රූපය කියන්නේ වර්ණ රූපය. වර්ණ රූප, එතකොට වර්ණ රූපේ හැර ඉති රූප අනිත් පැත්තට මේ විදිහටම එතන පහයි සෝත, ගාන, ජීවා, කාය. මේක එක විස්තර කළා නෑ. සෝතේටත් මේ විදිහටමයි යන්නේ, ගානේටත් මේ විදිහටමයි, ජීවායටත් මේ විදිහට යන්නේ, කායයටත් මේ විදිහටමයි යන්නේ. එතකොට පහ වැඩි කිරීම 25යි. ඒකයි ආලම්බන දුක 25යි කියලා ආවේ. එතකොට ඊළඟට අපි මෙතන පාලි පැත්තෙන්ම බැලුවොත් මේක තේරෙනවා. ඊළඟට ආයතන දුක. ආයතන වශයෙන් දෙකට බෙදෙන ආකාරය. අත්ති රූපං චක්කායතන. යම් කිසි රූපයක් ඇතිලු චක්කායතන වෙන. මොකක්ද ඒ රූපය? චක්කු ප්‍රසාද රූපය. අත්ති රූපන්න චක්කායතන. ඉති රූප 27. ඔන්න ඉස්සර දෙකට බෙදුවා. 28 දෙකට බෙදුවා අපි. එකක් මේ පැත්තේ, අනිත් ටික මේ පැත්තේ. අත්ති රූපං සෝතායතන. අත්ති රූපං ගාහනායතන, ජීවායතන, කායායතන. මේ ආකාරයට ඒ දෙකට බෙදීම චක්කු සෝත ගාහන ජීවා කාය වලට බෙදුනහම එන ආකාරය මේ පෙන්වනවා. එතකොට මෙතන එනවා 1යි 2යි ඒ චක්කායතනය, සෝතායතනය, ගාහනායතනය, ජීවායතනය, කායායතන නම් 5යි. ඊට පස්සේ අත්ති රූපං රූපායතන. අත්ති රූපං න රූපායතන. දැන් මේ අභ්‍යන්තර ආයතන ටික ගැන කතා කරා, මේ බාහිර ආයතන ගැන කතා කරා. අභ්‍යන්තර ආයතන වලට 5ක් බෙදුනා. මේ බාහිර ආයතන 5. රූපායතනේ, සද්දායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ. එතකොට ඒ ආයතන වෙන රූපය, ආයතන නොවන රූපය කියලා කොටස් දෙකට බෙදෙනවා. මේ දෙකට බෙදීමේ ක්‍රම. එතකොට ආයතන වශයෙන් දෙකට බෙදීමේ ක්‍රම 10ක් බෙදුවා. අපි ඉස්සෙල්ලම ප්‍රකීර්ණක වශයෙන් දෙකට බෙදෙන 14ක් ගත්තා. ඊට පස්සේ වස්තු දුක වශයෙන් 25ක් ගත්තා. ඊට පස්සේ ආලම්බන දුක වශයෙන් 25ක් ගත්තා. දැන් ආයතන දුක වශයෙන් 10ක් ගත්තා. ඊළඟට තියෙන්නේ ධාතු දුක. ධාතු දුක 10යි. ධාතු දුක 10 වෙන්නේ මෙහෙමයි. අත්ති රූපං චක්කු ධාතු. චක්කු ධාතු වන රූපයක් ඇත. අත්ති රූපං න චක්කු ධාතු. චක්කු ධාතු නොවන රූප ඇත. අත්ති රූපං චක්කු ධාතු කියනකොට මොනවද මේ? චක්කු ධාතු වන රූපය චක්කු ප්‍රසාද රූපයයි. පරමාර්ථ වශයෙන් චක්කු ප්‍රසාද රූපය. අත්ති රූපං න චක්කු ධාතු කියන්නේ අනික් රූප 27. දැන් ඔන්න දෙකට බෙදුවා 1යි 2යි. 1යි 27යි. සෝත ධාතු. මේ සෝත ප්‍රසාදයේ ඊට පස්සේ අනිත් ටික මේ පැත්තට. එතන 27යි. 1යි 27යි. ඊළඟට ගාන ධාතු. ඊළඟට ජීවා කාය. ඒ විදිහටම ඒ චක්කු සෝත ගාන ජීවා කාය වලට බෙදුවා. ඊට පස්සේ රූප ධාතු. මේ කියන්නේ වර්ණ රූප සංඛ්‍යාත රූප ධාතු. රූප අත්ති රූපං න රූප ධාතු. රූප ධාතු නොවන රූප ටික. එතන මෙතනනේ වර්ණ රූපේ. මෙතන වර්ණ රූපේ හැරී ඉති රූප 27. මෙතන සද්ද රූපේ හැරී ඉති රූප 27. මේ විදිහට දෙකට බෙදනවා මේ ආකාරයට. අත්ති රූපං පොට්ටබ්බ ධාතු. අත්ති රූපන්න පොට්ටබ්බ ධාතු. යම් කිසි මහත්මයෙකුට කියන්න පුළුවන්ද මෙතන කීයක් තියෙනවද මෙතන කීයක් තියෙනවද කියලා? මෙතන රූප කීයක් තියෙනවද? පොට්ටබ්බ ධාතු වල රූප 3යි. කට්ටවි තේජෝ වාය රූප 3 පොට්ටබ්බ ධාතු වලට. ටික අත්‍යවශ්‍යම හොඳයි. ඒතර පොට්ටබ්බ ධාතු කියනකොට ඒ 3යි මෙතන ඒ 3 හැර ඉතිරි ධර්ම ටික මෙතෙන්ට එනවා. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ අමාරු නැහැ. මේ කියන්නේ හරි පිළිවෙලකට ඊටාම අලංකාර විදිහට බෙදීමේ ක්‍රමයක්. ඊළඟට බලන්න ඉන්ද්‍රිය ස්වභාවය. අත්ති රූපං චක්කු ඉන්ද්‍රියං. චක්කු ඉන්ද්‍රිය වන රූපයක් ඇත. මොකද්ද? චක්කු ප්‍රසාද රූපේ. අත්ති රූපං න චක්කු ඉන්ද්‍රියං. චක්කු ඉන්ද්‍රිය නොවන රූපේ මොකද්ද?
රූප 27. ඒ 27ම චක්කු ඉන්ද්‍රිය වෙන්නේ නැහැ. අත්ති රූපං සෝත ඉන්ද්‍රියක්. සෝත ඉන්ද්‍රිය වෙන රූපයක් ඇත. සෝත ඉන්ද්‍රිය නොවන රූප ඇත. මේ කාරණේ කියාගෙන යනකොට මේ විදිහට කියනකොට අපි නොතුන්ට තේරෙනවා ඇති මේ එක ධර්මයකට විවිධ ස්වභාවයෙන් ඉන්න පුළුවන් හැටි. අපි ඉස්සෙල්ලම කිව්වා චක්කු ප්‍රසාදයට ඉන්න පුළුවන් ආකාර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉස්සෙල්ලම ප්‍රසාද රූප වශයෙන් ඉන්නවා. ඊට පස්සේ එයා ඉන්නවා වස්තුවක් වශයෙන්. වස්තු දුකේදී කියන වස්තුවක් වශයෙන්. ඒ කියන්නේ චක්කු විඥාණයට වස්තු රූපේ වශයෙන්. ඒ නිෂ්ක්‍රය වුණ වස්තුව. මේක ප ဋ ාණ ප්‍රකරණයේදී විස්තර කරනවා. ඒ චක්කු විඥාණයේ උපදින්න තැනක් නිෂ්ක්‍රයක් ලැබුණේ චක්කු ප්‍රසාදේ නිසා. ඊට පස්සේ අපි විස්තර කරා ආරම්මන ස්වභාවයේදී විස්තර කරේ බාහිර ආරම්මණයට බාහිර ආරම්මණයෙන් අරන් මෙතන චක්කු ඉන්ද්‍රිය ස්වභාවය කියනකොට මේ රූපයක් දැකීමේ ඊශ්වර භාවයේ තියෙන චක්කු ප්‍රසාද රූපයට පමණයි. වර්ණ රූපයට කියන්නේ චක්කු විඥානයේ උපදිනකොට චක්කු විඥානයේ උපදිනවා කියන්නේ වර්ණ රූපයක් දැකීමේ ලක්ෂණය. ඒකේ ඊශ්වර භාවයේ, ඒකේ අධිපති භාවයේ, ඒ කෘත්‍යයේ අධිපති භාවයේ තියෙන චක්කුවට. එතකොට තමයි ඒක චක්කු ඉන්ද්‍රිය වෙන්නේ. මේ සෝත ඉන්ද්‍රිය කියන්නේ ශබ්දය ඇසීමේ ඊශ්වර භාවය. ගහන ඉන්ද්‍රිය කියන්නේ ගන්ධ සුවඳ දැනීමේ ඊශ්වර භාවය. මේ ජීව ඉන්ද්‍රිය කියන්නේ ඒ රස දැනීමේ, මේ කාය කියන්නේ ස්පර්ශය, කායික ස්පර්ශය දැනීමේ ඊශ්වර භාවය. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියන්නේ ඒ ස්ත්‍රී ස්වභාව ලක්ෂණයන්, මේ පුරුෂ ස්වභාව ලක්ෂණ. ස්ත්‍රී කියනකොට පුරුෂ ලිංග ස්වභාවය, ස්ත්‍රී ලිංග ස්වභාවය නෙවෙයි, සියලුම කතා කිරීමේ ස්වභාවය, සිතීමේ ස්වභාවය සියල්ලම ඒ භාව රූප ගෙනල්ලා දෙනවා. එතකොට ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ රූප ජීවිතේන්ද්‍රියේ තියෙනවා ලක්ෂණයක්, කටත්තා රූප පවත්වා ගැනීමේ ඊශ්වර භාවය. ඒ කියන්නේ කර්මජ රූප පවතින්නේ ජීවිතේන්ද්‍රිය රූපයේ ඊශ්වර භාවය මතමයි. ඔන්න එතකොට අපි මේ ඉන්ද්‍රිය දුක 8 කිව්වා. ඉන්ද්‍රිය දුක 8ක් ආවේ, ඉන්ද්‍රිය ධර්ම 8ක් තියෙනවා, ඉන්ද්‍රිය දුක 8යි. ඊට පස්සේ තියෙනවා මේ අන්තිම එක සුකුම රූප දුක. කාය විඤ්ඤාති වූ රූපයක් ඇත. කාය විඤ්ඤාති වූ රූපයක් ඇත. මොකද්ද? කාය විඤ්ඤාති රූපං කාය විඤ්ඤාති. ඒ කාය විඤ්ඤාති රූපේ අත්ති රූපන්න කාය විඤ්ඤාති. කාය විඤ්ඤාති නොවන රූප ටිකක් තියෙනවා. අනිත් 27 අත්ති රූපං වචී විඤ්ඤාති. විචී විඤ්ඤාති කියලා රූපයක් තියෙනවා. අත්ති රූපන්න වචී විඤ්ඤාති. ආකාශ ධාතු කියලා රූපයක් තියෙනවා. ආකාශ ධාතු නොවන රූපයක් තියෙනවා. ආපෝ ධාතු කියලා රූපයක් තියෙනවා. ආපෝ ධාතු නොවන රූප තියෙනවා. මේ සුකුම රූප ගොඩෙන් තමයි මේ විස්තර කරන්නේ. ඒ කියන්නේ අත්ති රූපං රූපස්ස ලහුතා. මොකද්ද මේ කියන්නේ? රූපස්ස ලහුතා කියන්නේ මොකද්ද? රූපයාගේ ලහුතාව. මේ ලහුතා රූපයට නිකන් ඉන්න බෑ. රූපයක සම්බන්ධ කරන්න ඕන. ලහුතා කියන ස්වභාවයේ ඉන්නේ රූපේ ලහුතාව. එනම් රූපේ ලහුතා නොවන රූප. රූපේ මුදුතාව. රූපේ මුදුතාව නොවන රූප. මේ දෙකට බෙදනවා. මේ සුකුම රූප දුක කියලා කියනවා මේකට. රූප කම්මඤ්ඤතාව, රූප උපචයෝ. මේ විද රූප උපචයෝ, රූප සන්තති, රූප ජරතා, රූප අනිච්චතා, කබලින්කාර ආහාරෝ. බලන්න මේ ටික ඔක්කොම තියෙන රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචයෝ, රූපස්ස සන්තති, රූපස්ස ජරතා, රූපස්ස අනිච්චතා. මේ කියන්නේ රූපයාගේ අනිච්චතාවය. මේ ඉතිරි කියන රූප වල අනිච්ච ස්වභාවය මේ රූපයෙන් තුලින් පෙන්නනවා. තවත් ආයතරයක් අනිත්‍යයි කිය අපිට කියන්න දෙයක් නැහැ. මේ ඒ අනිත්‍ය ස්වභාවය, ගත ස්වභාවය, සම්පති ස්වභාවය, උපචේ ස්වභාවය රූප ධර්ම තුලම පෙන්눔 කරන ස්වභාවය තමයි මෙතන පැහැදිලි කරන්නේ.
මේ ඒකේ සිංහල පැත්ත බලන්න මෙතන රූපයාගේ ලඝුත්ත රූපයක් ඇත. රූපයාගේ ලඝුත්ත. ඒ රූපයාගේ ඒ ලඝුත්ත රූපයත් රූපයක් වශයෙන් රූපයාගේ මුදුත්ත රූපයත් රූපයක් වශයෙන් දේශනා කරලා තියෙන කම්මන්තිතාවයත් රූපයක් වශයෙන් උපචේ ස්වභාවයත් රූපයත් සම්තති ස්වභාවයත් රූපයත් වශයෙන් ජරතා ස්වභාවයත් රූපයක් වශයෙන් අනිත්‍යතා ස්වභාවයත් රූපයක් වශයෙන් මේ කබලින්කාර ආහාර රූපයක් ඇත. මේ සුකුම රූප දුක. මේ සුකුම රූප දුකයි කියනවා මේ දෙකොටසින්. සුකුම රූප දුකට 12යි අරන් තියෙන්නේ. තව දෙකක් අඩුයි. 12යි. තව 3ක් 4ක් අඩුයි. ඒ 4 දෙනා කොහාටද ගියේ? මෙතන 12යි තියෙන්නේ. ස්ත්‍රී පුරුෂ දෙක ඉන්ද්‍රිය වලට ගියා. ඔව්. අන්න හරි. ජීවිතේන්ද්‍රිය ඒකත් ඉන්ද්‍රිය වලට ගියා. හද රූපේ ඉන්ද්‍රිය වලට ගියා. සර් හෘද රූපය මේක සඳහන් වෙන්නේ නැහැ නේද ධම්මසංගණේ? ධම්මසංගණේ මෙතන එතකොට සංඥාපනේ නෑ ඒක. එතකොට එකක් අඩු කරලා ගන්න පුළුවන්. එහෙනම් 15ක් විදිහට 27ක් රූප 27ක් විදිහට ගත්තාම රූප 27ක් විදිහට ගත්තාම හරි. හරි. ධම්මසංගණේදී හද රූපේ ගැන විස්තර කරන්නේ නැහැ. හරි. ජීවිතේ එතකොට ඉන්ද්‍රිය දුකේදී කියන්නේ පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. ඒ තුන පමණයි. හරි. සමානස හෘද රූපය දැන් විඥානයේ සමග විතරයිනේ තියෙන්නේ නේද සර්? හෘද රූපය මේ ධම්මසංගණේ ප්‍රකට කරන්නේ නැහැ හෘද රූපේ. හරි. එතකොට 27යි නම් රූප 27න් තමයි අඩිට් එක හදන්න ඕන. එතකොට මෙතන ඔන්න සුකුම රූප දුකම්. දැන් දුකම් ඉවරයි. මෙතන දුක කීයක් ගැන කතා කරාද? දුකට කීයක් ආවද? 104යි. 104යි නේද? ඔව් සර් 104ක් වෙනවා. ධර්ම 104ක් වෙනවා. 104 වතාවක් විභාග කරා මේ දුක දෙකට බෙදීමේ ස්වභාවය. ඒක හරිය ලස්සන පිළිවෙලකට තමයි බෙදලා තියෙන්නේ. එතකොට මේ ඊළඟට තියෙනවා ත්‍රිවිධේන සංගහෝ. දැන් මේක මේ හැමතැනම අභිදේයාර්ථ අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. අභිදේයාර්ථ කියන්න අපි ඒක නිर्देशයේදී පොඩ්ඩක් බලමු එකක් දෙකක් කරන්. මේ දුක ඊළඟට ත්‍රිවිධේන සංග්‍රහෝ. එතකොට ත්‍රිවිධේන සංග්‍රහයේදී කියනවා ත්‍රිවිධේන සංග්‍රහෝ. දැන් මෙතන අහනවා යන්තං රූපං අජ්ජත්තිකං තං උපාදා. මේ මොකද්ද කරේ? මේ අජ්ජත්තික රූපය බාහිර රූපය කියන එක ගත්තා අර ප්‍රකීර්ණක දුකෙන්. බලමු ප්‍රකීර්ණක දුකෙන් කොහොමද ආවේ කියලා. මෙතන තියෙනවා අත්ති රූපං අජ්ජත්තිකං අත්ති රූපං බාහිරං. දැන් මෙන්න මේ කාරණේ ප්‍රකට කරනවා තුනේදී. එතන මේ අජ්ජත්තික වුණ රූප අරගෙන අජ්ජත්තික රූප විග්‍රහ කරනවා. බාහිර රූප අරගෙන බාහිර රූප විග්‍රහ කරනවා. ඒ දැන් විග්‍රහ කරනකොට අජ්ජත්තික රූප කියලා මෙතන දෙකට නෙබෙදුනේ. මේ දුක ගැන කතා කරන්නේ මේ ප්‍රකීර්ණක දුකේ අජ්ජත්තික ස්වභාවය යම් කිසි ක්‍රමයෙන් දෙකට කැඩුනොත් නිකම්ම තුනක් වෙනවා. බලමු දැන් අපි ඒක කොහොමද වෙන්නේ කියලා. යන්තං රූපං අජ්ජත්තිකං තං සප්පටිගං. මේ මුල මේකද මෙතන ත්‍රිවිධ සංකර. යන්තං රූපං අජ්ජත්තිකං තං උපාදා. මොකද්ද මේ කියන්නේ? අජ්ජත්තික වූ රූපයක් වෙනවා නම් ඒ අජ්ජත්තික රූපය උපාදා රූපයක්මයි. අජ්ජත්තික රූපේ උපාදායමයි. උපාදා රූපයක්මයි. යන්තං රූපං බාහිරං තං අත්ති උපාදා අත්ති නොඋපාදා. බාහිර රූපයක් වෙනවා නම් එයා උපාදාත් වෙන්න පුළුවන්. උපාදා නොවන්නත් පුළුවන්. දැන් මේ තුනට අපි අභිදේයාර්ථ දෙන්න පුළුවන් වෙන්න ඕන. අපේ දැන් දක්ෂතාවයක් තියෙනවා නම් අජ්ජත්තිකං යන්තං රූපං අජ්ජත්තිකං තං උපාදා. මොනවද උපාදා රූප? මේ අජ්ජත්තික රූප ටික සියල්ලම උපාදා රූප. යන්තං රූපං බාහිරං තං උපාදා අත්ති නෝපාදා. අත්ති එතන කියනවා
මේ බාහිර රූපයක් වෙනවා නම් බාහිර රූපේ උපාදා වෙන්නත් පුළුවන් උපාදා නොවෙන්නත් පුළුවන් කිය. දැන් කොටස් තුනකට බෙදෙන ක්‍රමය. දැන් ඉස්සෙල්ලා අපි අර 27 කොටස් දෙකකට බෙදාවා. දැන් කොටස් තුනකට බෙදනවා. අපි මේකට අභිදේයයට ගනිමු බුද්දේශයට ගිහිල්ලා බලමු කොහොමද මේක විස්තර කරන්නේ. ඊළඟ දෙවෙනි එකේ කියනවා යන්තං රූපං අජ්ජත්තිකං තං උපාදින්න. අය අජ්ජත්තික රූපයක් වුණා නම් එයා උපාදින්නමයි. කර්මයෙන්මයි උපදිලා තියෙන්නේ. විපාකයක් වශයෙන් ලැබිලා තියෙන්නේ. යන්තං රූපං බාහිරං අත්ති උපාදින්නම් අත්ති අනුපාදින්නම්. බාහිර රූපයක් තියෙනවා උපාදින්න වෙන්නත් පුළුවන් උපාදින්න නොවෙන්නත් පුළුවන්. ඊළඟට කියනවා යන්තං රූපං අජ්ජත්තිකං තං උපාදින්නානුපාදානියා. කියන්නේ උපාදින්න ස්වභාවයෙන් යුක්තයි උපාදානයන්ටත් හිතයි. බාහිර රූපයක් වෙනවා නම් උපාදින්න වෙන්නත් පුළුවන් උපාදින්න වෙලා උපාදානයන්ට හිත වෙන්නත් පුළුවන් උපාදින්න නොවන්නත් අනුපාදින්නානුපාදානියා වෙන්නත් පුළුවන්. උපාදින්න ස්වභාවයෙන් නොවන උපාදානයන්ට හිත වූ ස්වභාවය. යන්තං රූපං අජ්ජත්තිකං තං අනිදස්සනං. ඒවා අනිදස්සනමයි අජ්ජත්තික රූප. යන්තං රූපං බාහිරං තනිදස්සනං අත්ති අනිදස්සනං. බලන්න දස්සන බෙදෙන හැටි. අජ්ජත්තික රූපයක් වෙනවා නම් ඒවා අනිදස්සනමයි. බාහිර රූපයක් වෙනවා නම් බාහිර රූපේ සනිදස්සන වෙන්නත් පුළුවන් සනිදස්සන නොවන්නත් පුළුවන්. සනිදස්සන කියනකොට වර්ණ රූපේ පමණයි. එතකොට අනිත් ටික මේ පැත්තට. මේ ඒක හොඳ ලස්සන බෙදුමක් එනවා. යන්තං රූපං අජ්ජත්තිකං තං සප්පටිගං. ඒ අජ්ජත්තික රූප සියල්ලම සප්පටිගයි. යන්තං රූපං බාහිරං තං සප්පටිගං අත්ති අප්පටිගං. ඒක සප්පටිග වෙන්නත් පුළුවන් අප්පටිග වෙන්නත් පුළුවන්. එතකොට මේ අර සුකුම රූපේ දුකේ අජ්ජත්තික බාහිර කියන කාර්යය අරගෙන නැවත අර ප්‍රකීර්ණක ස්වභාවයේ නැවත ඒකට විභාග කරන ක්‍රමයක්. මේ ඇත්තටම කටපාඩම් කරගන්න ඕනේ අවබෝධයෙන් යන්න පුළුවන් දෙසරත් තුන්සරයක් බැලුවහම. යන්තං රූපං අජ්ජත්තිකං තං ඉන්ද්‍රියං. අජ්ජත්තික රූප සියල්ලම ඉන්ද්‍රියයි. යන්තං රූපං බාහිරං තං අත්ති ඉන්ද්‍රියං අත්ති න ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය වෙන්නත් පුළුවන් බාහිරයක න ඉන්ද්‍රිය නොවන්නත් පුළුවන්. යන්තං රූපං අජ්ජත්තිකං තං මහා භූතං. යන්තං රූපං අජ්ජත්තිකං න මහා භූතං. යන්තං රූපං බාහිරං තං අත්ති මහා භූතං අත්ති න මහා භූතං. දැන් එතන න ආකාරයෙන් ගෙනලා පෙන්නනවා. ඊට පස්සේ යන්තං රූපං අජ්ජත්තිකං න විඤ්ඤාති. යන්තං රූපං බාහිරං අත්ති විඤ්ඤාති අත්ති න විඤ්ඤාති. ඊළඟට යන්තං රූපං අජ්ජත්තිකං න චිත්ත සමුට්ඨානං. යන්තං රූපං බාහිරං අත්ති චිත්ත සමුට්ඨානං අත්ති න චිත්ත සමුට්ඨානං. යන්තං රූපං අජ්ජත්තිකං න චිත්ත සහගු. යන්තං රූපං බාහිරං අත්ති චිත්ත සහගු අත්ති න චිත්ත සහගු. ඊට පස්සේ මේ අජ්ජත්තික බාහිර වශයෙන් චිත්තානුපරිවර්ති අත්තිනි න චිත්තානුපරිවර්ති. ඊළඟට යන්තං රූපං අජ්ජිතං තං ඕලාරිකං. යන්තං රූපං බාහිරං තං අත්ති ඕලාරිකං අත්ති සුකුමං. අජ්ජත්තිකං සන්තතිකේ බාහිරං තං දුරේ අත්ති සන්තතිකේ. මේ විදිහට මේක දෙකට බෙදනවා. දැන් මේ ප්‍රකීර්ණක ටික දැන් 13යි. ඉස්සෙල්ලා එකේ 14යි මෙතන 13යි. ප්‍රකීර්ණක. ඒතකොට ත්‍රිකේදී මේ විදිහට තුනට බෙදන ඒවා මෙතනදී එකක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ විදිහටම විස්තර කරනවා. යන්තං රූපං බාහිරං තං චක්කු සම්පස්සන වත්තු. බාහිර රූපයක් වෙනවා නම් ඒක චක්කු සම්පස්සන වත්තු. චක්කු සම්පස්සේට වස්තු වෙන්නේ නැහැ. යන්තං රූපං අජ්ජත්තිකං
අත්ති චක්කු සම්පස්ස වත්තු අත්ති චක්කු සම්පස්ස න වත්තු. දැන් මේක බාහිර පැත්ත අරගෙන චක්කු සම්පස්සේට වස්තු නොවන බව කියලා ඇතුළත එක සම්පස්සේට වස්තු වෙන බවයි සම්පස්සේට වස්තු නොවන බවයි කියනවා. මේ විදිහට යනවා ඒ වත්තු ටික. දැන් මේ ටික ඔක්කොම එකට කරලා තමයි මෙතන කියන්නේ ටික 25යි. ඊළඟට ආරම්මන ටිකත් 25යි. අපි මේක යමු නිर्देशපාලයේදී නැවත විස්තර කරන්න. ආරම්මන ටික 25යි. ඒ වගේම ආයතන ටික 10යි. ආයතන ටික 10යි. අර විදිහටම ආයතන දෙකට බෙදනවා. අජ්ජත්තික අරගෙන ඊට පස්සේ අජ්ජත්තික නොවන එක අරගෙන ඊළඟට ආයතන ටික ඊළඟට ධාතු ටික ඒ 10යි. ඊළඟට ඉන්ද්‍රිය ටික 8යි. ඊට පස්සේ අන්තිමට එන සුකුම රූප විදියට 12යි. සුකුම රූප 12යි. එතකොට මෙතන එනවා එකතුව කීයක් එනවද ටිකවල? 103යි. 103යි. අන්න හරි 103යි. හේතුව අර අජ්ජත්තික බාහිර ස්වභාවයේ අර ප්‍රකීර්ණක දුකෙන් එළියට අරගෙන ඒ ස්වභාවය මත තමයි තුන්වෙනි ක්‍රමේ හැදුනේ. මේක හරියටම හොඳට අවබෝධයෙන් බැලුවොත් හොඳට පැහැදිලිව පේනවා ඒ ස්වභාවය. ඊළඟට චතුස්කයට ගියාම තියෙන්නේ මේ තුන්වෙනි ණය ක්‍රමයේදී ආපු ක්‍රමය මේ චතුබ්බේන රූප සංග්‍රහෝ සතර ආකාරයෙන් රූප සංග්‍රහ වෙන්නේ. දැන් බලන්න මෙතන විස්තර කරලා තියෙනවා. යන්තං රූපං උපාදා තං අත්ති උපාදින්නම් අත්ති අනුපාදින්නම්. මොකද මේ කියන්නේ? උපාදා වූ රූපයක් වේද ඒ උපාදාය රූපය උපාදින්න විය හැක උපාදින්න නොවිය හැක. උපාදා රූපයක් අරගෙන උපාදා රූපය අත්ති උපාදින්නම් අත්ති අනුපාදින්නම් යන්තං රූපං නෝපාදා උපාදා නොවන රූප සතර මහා භූතයෝ අත්ති උපාදින්නම් අත්ති අනුපාදින්නම් කියන මේ විදිහට දෙකට බෙදනවා. දැන් බෙදුවේ මොකද්ද? එකේ ගත්තේ උපාදා ස්වභාවයයි මේ උපාදින්න ස්වභාවයයි උපාදා නොඋපාදා. උපාදා ස්වභාවයයි නොඋපාදා ස්වභාවයයි අරගෙන දෙකට බෙදලා මෙන්න මේ හතරට කරලා තියෙනවා. මෙතන බලන්න යන්තං රූපං උපාදා තං අත්ති උපාදින්නානුපාදානියා අත්ති අනුපාදින්නානුපාදිනියා ඊළඟ යන්තං රූපං නොඋපාදා. ඒතර මේ උපාදා ස්වභාවය පොදු කරලා ගන්නවා. අර ප්‍රකීර්ණක දුකේ උපාදා ස්වභාවය මෙතන අරගෙන උපාදා ස්වභාවයේ මත නැවත බෙදනවා ඒ ප්‍රකීර්ණකේ එන අනික් ධර්ම වලින්. හරියට මේක එකට එක එකතු කරලා කරන ක්‍රමයක් වාගේ. ඊළඟට මෙතන තියෙනවා යන්තං රූපං උපාදාතං සප්පටිගං අත්ති සප්පටිගං අත්ති අප්පටිගං නෝපාදා අත්ති සප්පටිගං අත්ති අප්පටිගං. දැන් මේවට අභිධේයාර්ථ දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඒ ආකාරයට ඉගෙන ගන්න පුළුවන්. සමහරට මේ පදයක් දීලා පදේ අභිධේයාර්ථ වශයෙන් විස්තර කරන්න කියන්න පුළුවන්. අපි මේක නිर्देशපාලයට ගිහිල්ලා විස්තර කරමු. මට මේ ඉස්සෙල්ලා සැකෙමින් මේ කාරණේ පෙන්වන්න කරන්න ඕන තිබුණේ. එතකොට සතර කොටසෙන් රූප සංග්‍රහයේ ඒක ඉවරයි. ඒ හතරකට බෙදුන හැටි. ඒ චතුක්ක ක්‍රමය ඉවරයි. දැන් තියෙන්නේ පංචවිධ ක්‍රමය. පංචවිධේන රූප සංග්‍රහෝ. දැන් පස් කොටසකට බෙදනවා මේ රූප 27. පස් කොටස බෙදනකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඔන්න මේ හතරේ එකිනෙකට වෙනස් කරලා බෙදුවා. යංච රූපං උපාදා. ඉතිරි ටික ඔක්කොම උපාදා ටිකට දැම්මා. ඒකට එක අරගෙන මෙතන 20 මෙතන ඉතිරි 23. මේ පංච විදේන රූප සංග්‍රහෝ. ඒක පංච ප්‍රකාරයේ රූප සංග්‍රහය. ඊළඟට චබ්බේන සංග්‍රහෝ. මේ 6 විදේන සංග්‍රහය. දැන් බලන්න 6 විදේන සංග්‍රහය කොහොමද කියලා තියෙන්නේ. චක්කු විඤ්ඤේය රූපං. චක්කු විඤ්ඤේය රූපං
සෝත විඤ්ඤේය රූපං ගාහන විඤ්ඤේය රූපං ජීව විඤ්ඤේය රූපං කාය විඤ්ඤේය රූපං මනෝ විඤ්ඤේය රූපං දැන් ඒවං චප්පිදේන රූප සංග්‍රහෝ මේ රූප 28 මේ කොටස් වල චක්කු විඤ්ඤේය රූපාකාරයට සෝත විඤ්ඤේය ගාන විඤ්ඤේය ජීව විඤ්ඤේය කාය විඤ්ඤේය මනෝ විඤ්ඤේය කියලා මේ 6කට බෙදුවා. දැන් මේ 6 විද ભેදය විභාග කරලා තියෙන ආකාරය. ඊළඟ එක තියෙන්නේ ඒ 6 විදයක ඊළඟ සප්ත විදේන රූප සංග්‍රහ. චක්කු විඤ්ඤේය රූපං සෝත විඤ්ඤේය රූපං ගාහන විඤ්ඤේය රූපං ජීව විඤ්ඤේය රූපං කාය විඤ්ඤේය රූපං මනෝ ධාතු විඤ්ඤේය රූපං මනෝ විඥාන ධාතු විඤ්ඤේය රූපං කියලා දැන් 7කට බෙදුවා. මොකද කරේ? මනෝ විඤ්ඤේය රූපං දෙකට කොටස බෙදුවා. මනෝ ධාතු විඤ්ඤේය මනෝ විඥාන ධාතු විඤ්ඤේය කියලා දෙකට බෙදුවා. ඒක 7. දැන් බලමු 8. අට විදේන රූප සංගාව. චක්කු විඤ්ඤේය රූපං සෝත විඤ්ඤේය ඒ විදිහටම ගිහිල්ලා කාය විඤ්ඤේය රූපං කියන එක බෙදුවා. අත්ති සුඛ සම්පස්ස අත්ති දුක්ඛ සම්පස්ස මේ කාරණේ විභංගී කරපුවාට නම් පැහැදිලි මේ ආකාරයටම තමයි මේ ස්වභාවයමයි එතන ස්කන්ධ විභංගයේදී මේ විභාග කරන ක්‍රමය. ඒතර චක්කු විඤ්ඤේය රූප, සෝත විඤ්ඤේය රූප, ගාහන විඤ්ඤේය රූප, ජීව විඤ්ඤේය රූප එකිනෙකට වෙනස් විඤ්ඤේය රූප. කාය විඤ්ඤේය රූප කියලා කාය විඤ්ඤේය රූපේ අත්ති සුඛ සම්පස්ස අත්ති දුක්ඛ සම්පස්සේ සුඛ සම්පස්ස වෙන ඒ ඉෂ්ඨාරම්මන ස්වභාවය මේ අනිෂ්ඨාරම්මන ස්වභාවය. මනෝ ධාතු විඤ්ඤේය රූපං මනෝ විඥාන ධාතු විඤ්ඤේය රූපං. ඔන්න දැන් මේ 8කට බෙදුව ක්‍රමය. ඊළඟට නව විදේන සංග්‍රහය කොහොමද? නව විදේන සංග්‍රහයේදී කරන්නේ චක්කු ඉන්ද්‍රයන්. දැන් ඉන්ද්‍රිය ස්වභාවයෙන් මේ නව විද මෙන්නේ චක්කු ඉන්ද්‍රයන්, සෝත ඉන්ද්‍රයන්, ගාහන ඉන්ද්‍රයන්, ජීව ඉන්ද්‍රයන්, කාය ඉන්ද්‍රයන්, ස්ත්‍රී ඉන්ද්‍රයන්, පුරුෂ ඉන්ද්‍රයන්, ජීවිත ඉන්ද්‍රයන්, යංචන් රූපන්න ඉන්ද්‍රයන්. ඉන්ද්‍රිය නොවන රූප ටික ඉදිරි කොටස දැම්මා. මේ නව විදේන සංග්‍රහය. නවකම් කියලා කියනවා. ඊළඟට දස විදේන සංග්‍රහය කොහොමද? චක්කු ඉන්ද්‍රයන්, සෝත ඉන්ද්‍රයන්, ගාහන ඉන්ද්‍රයන්, ජීව ඉන්ද්‍රයන්, කාය ඉන්ද්‍රයන්, ස්ත්‍රී ඉන්ද්‍රයන්, පුරුෂ ඉන්ද්‍රයන්, ඊට පස්සේ න ඉන්ද්‍රයන් රූපං අත්ති සප්පටිගං අත්‍ය පටිගං. මේ න ඉන්ද්‍රිය වෙන ස්වභාවයේ රූප සප්පටික වෙන්න පුළුවන්, අප්පටික වෙන්න පුළුවන්. මේ වචනවල මං හිතන්නේ අර්ථය දැන් දන්නවා. ටික දුක කරපු කට්ටිය සප්පටික ස්වභාවය, අප්පටික ස්වභාවය ඒක දස විදේන රූප සංග්‍රහ. ඒක දස විදේනේදී යන්නේ චක්කායතනං ආයතනාකාරයටම දකිනවා. සෝතායතනං, ගහනායතනං, ජීවායතනං, කායායතනං, රූපායතනං, සද්ධායතනං, ගන්ධායතනං, රසායතනං මේ ආයතන 10. අධ්‍යාත්මික 5යි, බාහිර ආයතන 5යි. ඒ 10 අරගෙන ඒ 10 නොවන රූප ටික යංචන් රූපං අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරිපන්නා පරියාපන්නා කියලා තියෙනවා. ඉතිරි කොටස සුකුම රූප ගොඩ. ඒක ධම්මායතනෙටමයි වැටෙන්නේ. ධම්මායතන තුලමයි මේ ටික තියෙන්නේ. යංචන් රූපං අනිදස්සනං අප්පටිගං. ඒවා අනිදස්සනයි අප්පටිගයි ධම්මායතන පරියාපන්නයි. ධම්මායතනේ තුලමයි මේ ඒ සුකුම රූප ටික තියෙන්නේ. එතකොට මෙතන ඕදාරික රූප 10 කියලා සුකුම රූප මේ ගොඩට ගන්නවා. මේක තමයි ඒකාදස විශේෂ සංග්‍රහය. දැන් මෙතනින් එහාට තියෙන්නේ ඒකේ මාතිකා කොටස. මාතිකා මේ නිर्देश කොටස. මේ ඒකක නිर्देश. යම් කිසි කාරණයක් කතා කරන්න ඕනද? ඒකක නිर्देशේ තව ගොඩක් විස්තර කරලා නැහැ. සබ්බන් රූපන්න හේතු මේ අහේතුකම් මේ ටික ඔක්කොම අරගෙන තියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ත්‍රික දුක ධර්ම වල රූප සංග්‍රහ කරන ආකාරයෙන් රූපේ ලක්ෂණ මේ කොටස් වලින් පෙන්වු කරනවා. බැලුවොත් පේනවා අපි බලමු දුක්ඛ පොතෙන් අරගෙන සර් සමාවෙන්න සර් මේකේ අර අන්තිමට තියෙන තුන මොකද්ද චහි විඤ්ඤය විඤ්ඤයයන්
අනිච්චං ජරා විභූතං කියන ඒ තුන ටික දුක මාතිකාවලට අත්ලත් නෑ කියන නේද සර්? ඔබතුමා හරි. ඒ ටික අයි වෙන්නේ නැහැ. ඒ ටික එන්නේ නැහැ ටික දුක ධර්ම වලට. අනික් ඒවා ටික එනවා. ඒ අන්තිම තුන එන්නේ නැහැ. ඒවා දැන් බලමු මේකේ මේ එන තියෙන ක්‍රමය. මේක බලා ගන්න පුළුවන් වෙන විදිහට මම ඒක කියලා දෙන්න හදන්නේ. එතකොට ඕන කෙනෙකුට මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්. ධම්ම සංගණී කරන මහත්මීන්ට ගැටලුවක් තියෙනවද? මේ අනුරාධනී මහත්මිය නේද කතා කරේ ඉස්සලා? එහෙමයි සර් එහෙමයි. මහත්මීන්ට ගැටලුවක් තියෙනවද? දැන් මේ අපි හේතු දුකේ ඉඳන් යමු. මේ එකිනෙකට මේ ධර්මවල තියෙන එකිනෙකට සම්පාත වෙන ස්වභාවය දකින්නයි මම මේ ටික මේ පොත් ටික ඔක්කොම එකට ගත්තේ. එක තැනක තියෙන දෙයක් අනිත් තැනකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක එකකින් එකක් සම්පාත වෙලා ඒක අර ධර්මවල තියෙන ගැළපීම ඒකට කියනවා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසන කල්යාණ ස්වභාවය. එක ධර්මයක් දේශනා කරා මේ ධර්මය හැම තැනටම ඒ විදිහටම බලපාන ආකාරය මෙන්න බලන්න. හේතු දුකේ ඉඳන් අපි යමු බලන්න සහේතුක දුක. ඒක හුඟක් අය දන්නව ඇති. දන්න නැති අයට පුළුවන් වෙන විදිහට තමයි පෙන්වු කරන්න හදන්නේ. මෙන්න හේතු ධම්මා. මේ හේතු දුක අපි ඉගෙන ගත්තානේ හේතු දුක. හේතු දුක කියලා හේතු ගොච්චකේ න හේතු ධම්මා න හේතු ධම්මා කියලා හේතු දුකේදී උගන්වනවා. ඒකට හේතු ධම්මා කියනකොට ඒ හේතු 6 න හේතු ධම්මා කියනකොට මෙන්න පෙන්වනවා න හේතු ධම්මා. ඒ ද්විතීය පදයාගේ අභිධේයාර්ථ ගන්නකොට එනවා රූප 28ද නිර්වාණයද ලැබෙන්නාහ. ඇයි මේ රූප 28 හේතු ධම්ම නොවන බැවින් රූප 28. මෙන්න මේ ආකාරයට මේ හැම ධර්මයෙන්ම අතන කියලා තියෙන ඒවා ත්‍රික දුක මාතිකාවෙන් එනවා. අර මහත්මේ කිව්වා වගේ අන්තිම තුන එන්නේ ත්‍රික දුක මාතිකාවෙන් තොරව. ඒක පැහැදිලි කරලා කියලා තියෙනවා. ඉතින් මේ මෙන්න බලන්න අහේතුකා ධම්මා. මේ අටවිසි රූපේ තෙන්ට ගෙනලා තියෙනවා. එතන බෙදීමක් නැහැ. අටවිසි රූපේ එකටම මේ අටවිසි රූපේ කියලා මේ විදිහට උගන්වලා අපි අතන හෘද රූපය අයින් කරලා තියෙනවා. එතන ධම්ම සංගණී විස්තර කරනකොට ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක මේ තර්කයට විතර්කයට භාජනය කරන්න ඕන දෙයක්ුත් නෙවෙයි. ඒකින්ද මේක ගන්න මේ කාරණේ තේරුණා නම් ඇති. යම් කිසි කෙනෙකුට තේරුනේ නැත්නම් නැවත කතා කරන්න පුළුවන්. මහත්මයාත් මේ කාරණේ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. හෘද රූපය ගන්නේ නැත්තේ ඇයි? හෘද රූපයද? ඒක දේශනා විලාසයෙන්ම හෘද රූපයේ ධම්ම සංගණේදී දේශනා කළා නැහැ. ඉතින් ඒකට විශේෂම කාරණයක් කියලා කියන්න බෑ. එතන අනික් රූප 27 තමයි එතන අපි ධම්ම සංගණේදී විභාග කරලා තියෙන්නේ. එතකොට ඒකක නිर्देशේ සබ්බන් රූපන්න හේතු අර ඉස්සලා කියපු ඒ අපි කරන්නේ මෙන්න මෙතන 43න් තුනක් ගෙන්නේ මෙයා තුනක් ගෙනවා ඒ ත්‍රික දුක මාතිකාවෙන් තොරව. එතකොට මේ ටික ගැන හොඳට තේරුම් ගන්න. මේ ටිකේ තියෙනකොට දැන් ඕනම රූපයක් කෝගණීයයි, ඕනම රූපයක් ග්‍රන්ථනීයයි, ඕනම රූපයක් සංයෝජනීයයි. මොකද මේ කියනකේ තේරුම මේ නන්දිනී මහත්මිය හැර වෙන කෙනෙක් තේරුම් කරන්න මේ දුක පදයකින් සංයෝජන හිතවත්, ගාන්තවලට හිතවත්, ඕගවලට හිතවත්, යෝගවලට හිතවත් කියන උපාදානවලට හිතවත් කියන තේරුම ඒකම තමයි. හිතවත් කියන්නේ කෙලෙස් උපදවන්න හේතුවක් වන්නා වූ ස්වභාවය. ඒ කියන්නේ කෙලෙස් උපදින ස්වභාවය ඇත්තා වූ මේ රූපේ තුල නෙවෙයි. රූපේ තුල කෙලෙස් කවදාවත් නැහැ. කෙලෙස් තියෙන්නේ කොහෙද? තමන්ගේම තියෙන ඒ මානසික ස්වභාවයමයි කෙලෙස් උපදවන්නේ. හැබැයි කෙලෙස් උපදවන්න වස්තුවක් වෙනවා මේවා. ඒ කෙලෙස් උපදවීමේ ස්වභාවයෙන් යුක්ත වූ මෙතන විස්තර කරනකොට කියනවා
පස් ඒගොල්ලන්ට යම් කිසි දෙයක් ප්‍රිය රූප සාත රූප වූයේ ප්‍රිය රූපයි සාත රූපයි වුණා නම් එහි තෘෂ්ණාව උපදිනවා, ඒ කෙලෙස් උපදිනවා. එතකොට මේ ඕනම රූපයක් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් නොගත්තේ නම්, ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නොවුයේ නම් කෙලෙස් උපදවන්නත් බෑ. ඒතර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන්නේ රූපයේ තියෙන ස්වභාවයක් නෙවෙයි. රූප කියන්නේ පංචකාම ගුණයන්ගෙන් යුක්තයි. පංචකාම ගුණයන් කියන්නේ රූපයක අපි හිතමු ආහාරයක පංචකාම ගුණ තියෙන්නේ දිවට කෙලෙස්, ඒ දිව අරමුණු කරගෙන කෙලෙස් උපදවිය හැකි ස්වභාවයෙන් යුක්තයි රසවත් කෑමක්. ඒක ගන්නේ ඒ කෑම බලඳන පුජ්‍යලයා මිසක් ඒ ආහාරයේ තියෙන ස්වභාවය නෙවෙයි. හැබැයි ඒක කියනවා පංචකාම ගුණයෙන් යුක්ත. එහෙම නැත්නම් ලස්සන රූපයක්, ලස්සන ස්ත්‍රියක්, ලස්සන පුරුෂයෙක් තවත් කෙනෙකුට කෙලෙස් උපදවන්න හේතු වෙනවා. කෙලෙස් උපදවන්නේ අර රූපේ ස්වභාවය නෙවෙයි, රූපේ ගන්න ස්වභාවය. එතකොට මෙන්න මේ කාරණේදී කියන්නේම මේවා කෙලෙස් උපදන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ඒ ගන්න පුජ්‍යලයන් තමයි කෙලෙස් උපදවන්නේ. රූපේ තුල තියෙන කෙලෙස් නෙවෙයි. ඒක මේ කාරණේ ඊටාම ගැඹීරයි මේක වචන ටිකෙන් දුන්නට. හැබැයි මේක අපි වචනෙන් කියලා ඉවර කරනවා. ඒ කාරණේ තේරුම් ගත්තාම ඊටාම ගැඹීර ධර්ම කොටසක් තමයි මෙතන පෙන්වු කරන්නේ. එතකොට මෙතන කියනවා දැන් අපි මේ දුක නිද්දේශය පටන් ගත්තා. කතමං තන් රූපං උපාදා. දැන් උපාදා රූප ටික ඔන්න විස්තර කරනවා. උපාදා රූපං. එතකොට අතන විස්තර කරන මොනවද උපාදා රූප කියලා? චක්කායතන, සෝතායතන, ගානායතන මේ විදිහට මේ උපාදා රූප ටික ඔක්කොම එතන විස්තර කරනවා. කබලින්කාර ආහාරෝ. අතන කියපු ඒ මාතිකාවේ ආපු ධර්ම ටික විස්තර කරනවා මෙතන. මේක මම දිගටම කියවන්න දෙයක් නැහැ. ඒ උපාදා රූප ටික මෙතන විස්තර කරනවා. එතකොට කතමන්තං රූපං චක්කායතන. දැන් මේ චක්කායතනේ මොකද්ද කියලා විස්තර කරනවා එකින් එක. ඊළඟට මේකේ හරිය ගැඹීරව ඒ විස්තර කරනවා. යං චක්කුං චතුරාංච මහා භූතානං උපාදාය පසාදෝ අත්ථභාව පරියාපන්නෝ ආත්ම භාව පරියාපන්නෝ අනිදස්සනෝ සප්පටිගෝ. මේ හැම වචනේම අර්ථවත්. ආත්ම භාව පරියාපන්න වූ, ආත්ම භාව පරියාපන්න කියන්නේ මමය මගේ කියන ආත්ම භාවයෙන් ගන්නා වූ ස්වභාවයෙන් තමයි චක්කා යතනේ වෙනකොට ඒ ගන්නෙ. මේ උපාදාය ප්‍රසාදෝ, මේ ප්‍රසාද රූපේමයි ආත්ම භාව පරියාපන්න ස්වභාවයෙන් ගන්නෙ. අනිදස්සනෝ, මේක අනිදස්සනයි, සප්පටිගයි, ගැටුම් සහිතයි, වර්ණ රූපයට ගැටීම් සහිතයි. චක්කුණ අනිදස්සනේන සප්පටිගේන රූපං. මෙතන අපි යමු එකේ සමා වෙනස. ඔතනින් නේද මේ ආයතන විභංගෙට මේ කරුණු අරගෙන යන්නේ. ආයතන විභංගයේදී විස්තර කරන්නේ මේ ආකාරයටමයි. මේ ආකාරයෙන් තමයි ගන්නෙ. මෙතනමයි ඒක රිෆර් කරන්නේ. මේ ඡේදයෙන්මයි එතෙන්ට ගන්නෙ. ඒ කියන්නේ මේ හැම ධර්මයේම එකිනෙකට සම්පාත වෙන හැටි තමයි ඒකෙන් තේරෙන්නේ. මේ චක්කායතනයේ රූපය විභංග ප්‍රකරණයේ පෙන්눔 කරන්නේ මෙන්න මේ ආකාරයටමයි. ආයතන විභංගයේදී චක්කායතනෙ විස්තර කරන්නේ මේ විදිහටමයි. මේක ටිකක් පොඩ්ඩක් ගැඹුරෙන් බලමු. යම් ඇසක් සතර මහා භූතයන් නිසා උපන්. මේ ඇස තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්ම තමයි හැදිලා තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්. මේ ඇස කියන්නේ අපි මේ දකින ඇස නෙවෙයි. මේ දකින ඇස මාංශ චක්ෂුව. ඒක සසම්බාර චක්ෂු භාවයෙන් තියෙන්නේ. හැබැයි අපේ ඒ ප්‍රසාදේ කියන්නේ මේක නෙවෙයි. ප්‍රසාදේ ඇතුළත තියෙන ඊටාම සියුම් ස්ථානයක්. ඒකට ආත්ම භාව පරියාපන්න වූ, ඒ කියන්නේ මමය මගේ ආත්මේ කොට ගන්නා ස්වභාවයෙන් යුක්ත වූ, අනිදස්සන වූ, අනිදස්සනයි වර්ණ රූපේ විතරයි සනිදස්සන. ඇසට පේන්නේ නැහැ. ඇස පේන්නේ නැහැ. ඒකින්ද අනිදස්සන වූ, සප්පටිග වූ, කියන්නේ ගැටුම් සහිත වූ වර්ණ රූපයෙන් එකට ගැටෙනවා. ප්‍රසාදේ වේද, මේ තමයි චක්කු ප්‍රසාදේ. අනිදස්සන වූ,
සප්පටිග වූ යම් ඇසකින් සනිදස්සන වූ සප්පටිග වූ රූපේ දුටුයේද? මේ කාර්යය තේරෙනවද? අනිදස්සන වූ සප්පටිග වූ යම් ඇසකින්, දැන් අපි මේ කියපු එක අනිදස්සනයි, හැබැයි සප්පටිගයි. ඒ ඇසෙන් සනිදස්සන වූ සප්පටිග වූ රූපේ දුටුයේ, ඒ කියන්නේ වර්ණ රූපේ දුටුයේ දකි හෝ දක්නේ හෝ දකීනම් හෝ, මේ අර්ථ කාල තුනෙන්ම දීලා තියෙනවා. දර්ශන පරිණායකාර්ථයෙන් තෙල චක්කු නමුදු වේ. මේ දර්ශන පරිණායකාර්ථයෙන්, දර්ශනයේට ඒ පරිණායක ස්වභාවයෙන් තෙල චක්කු නමුදු වේ. ඔන්න චක්කු කියන වචනය ආපු හැටි. මේක අපි කරලා අනිකේවට අනික් ආයතන ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ ක්‍රමයටමයි විස්තර කරන්නේ. සංජාති සමෝසනාර්ථයෙන් තෙල චක්කායතනේ නමුදු වේ. චක්කායතනය කියන්නේ ඒ ධර්ම ස්වභාවයේ එකතු කරන ස්ථානය. ඒ කියන්නේ අර ආයතනික ස්වභාවය සංජාති සමෝසනාර්ථයෙන් තෙල චක්කායතනේ නමුදු වේ. ඊළඟට කියන ශූන්‍යතාදී අර්ථයෙන් තෙල චක්කු ධාතු නමුදු වේ. ශූන්‍යතා ඒ කියන්නේ සත්ත්ව පුජ්‍යල භාවයෙන් ශුන්‍ය භාවයෙන් තෙල චක්කු ධාතු කියනකොට ඒක ආත්ම භාව පරියාපන්න ස්වභාවයෙන් බලන්නේ නැහැ. ඊළඟට දර්ශන ලක්ෂණේ ඉන්ද්‍රියාර්ථයෙන් ඉන්ද්‍රියාර්ථ කරවා නූයි තෙල චක්කු නමුදු වේ. මොකද මේ කියන්නේ? දර්ශන කෘත්‍යයට වෙන කිසිම කෙනෙක් නැහැ. දර්ශන කෘත්‍යයට කරන්න පුළුවන් මේ චක්කු ප්‍රසාදයට පමණයි. ඒ දර්ශන කෘතියේ ඉන්ද්‍රියාර්ථය, ඒකේ ඊශ්වර භාවය තෙල චක්කු ඉන්ද්‍රිය නමුදු වේ. ඊළඟට ලුජ්ජන පලුජ්ජනාර්ථයෙන් තෙල ලෝක නමුදු වේ. මේ ලෝක ස්වභාවයට යටත් වෙන ස්වභාවයෙන්, කැඩී බිඳී යන ස්වභාවයෙන් ලෝක නමුදු වේ. ඊළඟට කියනවා ලෝක නමුදු වේ. බලංජනාර්ථයෙන් තෙල ద్వාර නමුදු වේ. ඒ කියන්නේ මේ දර්ශන කෘත්‍යයේදී වර්ණ රූපේ ලබා ගැනීමේ ස්වභාවයෙන් ద్వාර නමුදු වේ. අපරිපූර්ණාර්ථයෙන් තෙල සමුද්ද නමුදු වේ. අපරිපූර්ණාර්ථයෙන් තෙල සමුද්ද නමුදු වේ. ළඟට පාරිශුද්ධාර්ථයෙන් තෙල පාණ්ඩර නමුදු වේ. ඒක පාරිශුද්ධාර්ථයෙන් ඇත්තටම මේ ඇස කෙලෙස් උපදවන්නේ නැහැ. ඇස කෙලෙස් උපදවන්නේ නැත්නම් එයි අපි ඇසෙන් බලලා කෙලෙස් උපදවන්නේ. ඒක ඇසේ වැඩක් නෙවෙයි, ඇසට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය. ස්පර්ශාදීන් උපදනාහෙයින් තෙල කෙත්ත නමුදු වේ. ස්පර්ශ ආදීන් ස්පර්ශ වේදනා සංඥා චේතනා උපදවන ස්ථානයක් වල බැවින් කෙත්ත නමුදු වේ. ඔවුනටම ප්‍රතිෂ්ඨාවන හේයින් තෙල වත්තු නමුදු වේ. ඒ සියල්ලටම නිශ්‍රේ වන වස්තුවක් වශයෙන් තෙල වත්තු නමුදු වේ. සම විෂම දක්වමින් ආත්ම භාවයේ පමනුවා නූයි තෙල නෙත්ත නමුදු වේ. නෙත්ත කියනකොටම ආත්ම භාව පරියාපන්නාර්ථයෙන් ඒ අර්ථයෙන්ම තෙල නයන නමුදු වේ. මේ වචන බොහෝම ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ ආත්ම මගේ කියන අර්ථයෙන් නයන නමුදු වේ. සත්කාය පර්යාපන්නාර්ථයෙන් තෙල ඔති මතිර නමුදු වේ. ඒක සත්කාය පරියාපන්නාර්ථයෙන් ඒ කියන්නේ සත්කාය පරියාපන්න කියන්නේ මම මගේ ගන්නා ස්වභාවයෙන්මයි. බහු සාධනාර්ථයෙන් අස්වාමිකාර්ථයෙන් තෙල ශුන්‍යගාම නමුදු වේ. බහු සාධාරණ අර්ථයෙන් සහ අස්වාමිකාර්ථයෙන්, ඒක ස්වාමියෙක් නෑ, එයා කරන්නේ වෙනත් ආකාරයෙන්. ඒ කියන ශුන්‍යගාම නමුදු වේ. මේ ඒ චක්කායතනය රූප නම් වේ. දැන් බලන්න චක්කායතන කොච්චර ආකාරයකට විස්තර කරාද. මේ චක්කු ප්‍රසාද රූපය කියන එක අපි නම් වශයෙන් කියනකොට ප්‍රසාද රූපය, ඊළඟට චක්කායතනය, චක්කු ධාතුව, චක්කු ඉන්ද්‍රිය, චක්කු ద్వාරය, චක්කු, මේ ආකාරයෙන් විවිධ නම් වලින්ම ඒ චක්කු ප්‍රසාදය විස්තර කරන හැටි තමයි එතන පෙන්වු කරන්නේ. මේ විදිහටමයි සෝත ප්‍රසාදය, ගාහන ප්‍රසාදය, ජීවා ප්‍රසාදය මේ විදිහට විස්තර කරනවා.
මේක නැවතත් මෙතන විස්තර කරනවා. මෙතන විස්තර කරනකොට මෙතන වචන ස්වභාවය වෙනස්. මේක තුන් ආකාරයකින් චක්කායතන රූපේ නැවතත් විස්තර කරනවා. මෙතන පොඩි වෙනසක් ඇති කරලා තියෙනවා. මේ දෙක එකට අරන් බලනකොට ගැටුනේ රූපේ ගැටුනේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් මේ ආකාරයේ මෙතන වෙනසක්. ඊළඟට චක්කායතනය නැවතත් විස්තර කරන තැන ඒ ආකාරයේ ඒ වෙනස් ස්වභාවය දර්ශනයේ සප්පටික වූ රූපේ ගැටුනේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් ඒ ආකාරයට විස්තර කරනවා එකම චක්කායතනය ස්වභාව තුනකින්. මේ අනික් ඒත් එක්කලා අනික් ධර්ම ස්වභාවයත් අරගෙන චක්කායතනේ විස්තර කරන හැටි මේක කියවනකොට මේක ගැන තේරෙයි. එතකොට ඊට පස්සේ සෝතායතනේ ඊට පස්සේ ගානායතනේ මේ විදිහට මේ ධර්ම ස්වභාවයන් එකිනෙක විස්තර කරනවා. සෝතායතනේදී විස්තර කරන්නේ අර චක්කායතනේට වර්ණ රූපය වගේ මේකට ශබ්ද රූපය. මේ ටික විස්තර කළා ඊට පස්සේ මේක ඊටාම දීර්ඝව විස්තර කරනවා ගානායතනේ. ඊට පස්සේ කවුරු හරි මහත්මයා හිතේකට ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මෙතන පෙන්නනවා මේ ඒකක මේ බලන්න වර්ණ දැන් වර්ණ රූපයට ඇවිල්ලා තියෙනවා මේ රූපායතනෙට. අර විදිහට අභ්‍යන්තර ආයතනට වුණා. ඊළඟට ඔන්න රූපායතනේ විස්තර කරන තැන. රූපායතනය කියන්නේ වර්ණ රූපේ. යම් රූපයක් සතර මහා භූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදස්සන සප්පටික වූයේ. දැන් මේ රූපායතනේ කියන්නේ වර්ණ රූපේ ගැන කතා කරන්නේ. දැන් රූපායතනේ කවරේද යත්. එතකොට මෙතන කියනවා යම් රූපයක් සතර මහා භූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදස්සන සප්පටික වූයේ. ඒක සනිදස්සනයි සප්පටිකයි. සනිදස්සන කියන්නේ දර්ශන පේන ස්වභාවයෙන් යුක්තයි. වර්ණ රූපේ සප්පටිකයි. එය ඇසට පටික ස්වභාවයෙන් එනවා. ඒ කියන්නේ සනිදස්සන සප්පටික වෙන්නේ එකම එක ධර්මයයි. ඒ කියන්නේ වර්ණ රූපේ පමණයි. එතකොට ඊට කියනවා කසාවණ්ඩය, ලෙහෙ පැහැය, සුදුය, කළුය, මදටිය වන්ද, සමයන්, නිල් තන පැහැය, අඹදළුය. මේ කියන්නේ වර්ණ ස්වභාවය මෙතන විස්තර කරනවා. එකිනෙක වර්ණ ස්වභාවය. අඹදළුය මේ විදිහට විස්තර කරලා පිරිමඩුල ගොඩ මේ කියන්නේ මේ වර්ණ ස්වභාවයට අමතරව කියනවා ඒකේ සටහන් ස්වභාවයක්. මෙතන බලන්න වර්ණ රූපේ රූපායතනේ කියනකොට කියනවා සටහන් ස්වභාවය. පිරිමඩුලේ සිවුරු රැසේ ඇස අටසේ සොලසේ වලය ගොඩය සෙවණය අර්ථය එළිය අඳුරේ බලන්න මෙතන වර්ණ සහ සටහන කියන දෙකම රූපායතනයට දීලා තියෙනවා. මේ ධර්ම ස්වභාවය මෙතන තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට වර්ණ රූපේ විස්තර රූපායතනය කියන්නේ වර්ණ රූපේ. වර්ණ රූපේ විස්තර කරන්නේ පාට සහ සටහන හැඩය රූප සටහන මෙතින් රූප සටහනත් වර්ණයක් දෙකම ගෙන තමයි රූපායතනය විස්තර කරන්නේ. රූප නමුදුවේ තෙල රූපායතනය නමුදුවේ තෙල රූප ධාතු නමුදුවේ ඒ රූපායතනයේ රූපයයි. දැන් බලන්න මේ ටික දැනගත්තොත් අපිට බොහෝ කාරණා දැනගන්න පුළුවන්. මේ ආයතන ස්වභාවයෙන් එන්නේ රූප ධර්මයක්මයි. ඒ රූප ධර්මයේ කාර්ය වෙනස්. ඉච්චරයි වෙනස තියෙන්නේ. ඊට පස්සේ මේ නැවතත් රූපායතනය විස්තර කරනවා. එතන පොඩි වෙනසකින් ඒක විස්තර කරන රූපායතනයේ කවරේද? කුස්සිය මිටිය රූපායතනයේ කවරේද? මේකේ වෙනස පොඩ්ඩක් දැක ගන්න. මේකේ වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් නැත්තම් තුන් සැරයක් එකම දෙය ලියන්නේ නැහැ. ඊළඟට අපි සද්දායතනයට යන්න ඕන. මෙන්න සද්දායතනෙ. බලන්න දැන් සද්දායතනෙ විස්තර කරන තැන. දැන් මේක බලන්න. සද්දායතනෙ කවරේද? මේක සද්දායතනෙ කියන්නේ ශබ්ද රූපය. යම් ශබ්දයක් සතර මහා භූතයන් නිසා උපන් අනිදස්සන සප්පටිග වූයේද අනිදස්සනයි වර්ණ රූපය හරහා සියල්ලම අනිදස්සනයි සප්පටිගයි ඇසට කනට ඒ සප්පටිග ස්වභාවය. බෙරහඬය මිහිඟු හඬය සක්ඛඬය පනා පෙරහඬය ගී හඬය වැයුම් හඬය කස්තල හඬය අස්තල හඬය සත්වයන්ගේ මේ විදිහට හඬය ධාතුන්ගේ උණුන්ගේ ගැටුම් හඬය සුළං හඬය දිය හඬය මිනිස් හඬය නොමිනිස් හඬය යලි අන්‍ය වූ සතර මහා භූතයන් නිසා උපන් අනිදස්සන සප්පටිග වූ යම් ශබ්දයක් ඇද්ද අනිදස්සන සප්පටිග වූ යම් ශබ්දයක් අනිදස්සන සප්පටිග වූ සෝතේ ඇසී
අසා හෝ අසන්නේ හෝ අසානම් හෝ තෙල ශබ්ද නමුදු වේ. තෙල ශබ්දායතනෙ නමුදු වේ. තෙල ශබ්ද ධාතු නමුදු වේ. ඒ ශබ්දායතන රූපයයි. බලන්න එතන මේක ශබ්ද කියන එක විස්තර කරනකොට. ඒකට ශබ්දේ කියන එක හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. ශබ්දේ හැදෙන්න පුළුවන් ඊතු සමුට්ටාන ශබ්දේ හැදෙන්න පුළුවන්. චිත්ත සමුට්ටාන ශබ්දේ හැදෙන්න පුළුවන්. ඒකයි මෙතන විදිහට විස්තර කරන්නේ. දැන් ගන්ධායතනේ බලන්න. ගන්ධායතනේ ගන්ධ රූපය. යෝ ගන්ධෝ චතුරාන්ත මහ භූතාන උපාදායන අනිදස්සනෝ සප්පටිගෝ මූල ගන්ධෝ රස ගන්ධෝ මේකේ යමු ගන්ධයක් සතර මහ භූතයන් අනිදස්සනෝ අප්පටිගෝ මුල් ගන්ධේ හර ගන්ධේ පොතු ගන්ධේ පත් ගන්ධේ මල් ගන්ධේ අමු ගන්ධේ කුණු ගන්ධේ සුවඳේ දුගන්ධේ යලි අන්නේ වූ සතර මහ භූතයන් අනිදස්සන සප්පටිගෝ යම් ගන්ධයක් මේ අනිදස්සන වූ සප්පටිග වූ මේ කාරණේ ඊටම වැදගත්. අනිදස්සන සප්පටිග ස්වභාවයෙන් ඉගෙන හැම වෙලාවෙම කියන්න ඕන මොකද්ද මේක කියනකොට අනිදස්සනද අනිදස්සනද සනිදස්සනද සප්පටිගද අප්පටිගද ස්වභාවය මේ දෙක විස්තර කරනවා අපේ ත්‍රිකේම් සනිදස්සන සප්පටිග ත්‍රිකේම් අන්තිම ත්‍රික ධර්මයේ මේකට තමයි විස්තර කරන්නේ. ඊට පස්සේ ගන්ධායතන රසායතනෙන් බලන්න කොහොමද රසායතනෙ රසායතන යෝ රසෝ චතුරාන්ත මහ භූතං උපාදායන ආදි අනිදස්සන සප්පටිගෝ මූල රසෝ ගන්ධ රසෝ කන්ද රසෝ තව රසෝ පත්ත රසෝ පුප්ප රසෝ මේ විදිහට රස වෙනස් කරලා ඒ විදිහට පේනවා. අනිදස්සනං සප්පටිකං ඊළඟට පොට්ටබ්බායතනේ බලන්න කොහොමද විස්තර කරලා තියෙන්නේ. පොට්ටබ්බායතනේ විස්තර කරලා නැහැ. ඇයි? තියෙනවා සර්. පඨවි තේජෝ වායෝ වල තියෙනවා සර්. අත්නාරි පඨවි වායෝ තේජෝ ආකාරයෙන් පෙන්වන්න. පඨවි තේජෝ වායෝ ආකාරයෙන් තමයි පොට්ටබ්බ ධාතුව පෙන්වන්නේ. දැන් මේ ඊට පස්සේ එකිනෙක මේ ධර්මතාව විස්තර කරනවා. මේ ටික නම් කියව ගන්න. මම මේ ටික ඔක්කොම විස්තර කරන එක තේරුම් නැහැනේ. මම බලන විඤ්ඤාති රූප දෙක මම විස්තර කරන කාය විඤ්ඤාතිය වචී ජීවිතේන්ද්‍රේ. සර් 651 පොට්ටබ්බායතනේ. එතකොට මෙතන බලන්න ජීවිතේන්ද්‍රේ විස්තර කරන තැන. ජීවිතේන්ද්‍රයේ කවරේදයක් ජීවිතේන්ද්‍රේ විස්තර කරන්නේ කොහොමද? යම් රූපී ධර්මයන්ගේ යම් ආයුෂයක් සිටීමක් යාපනයේ පැවැත්මක් පාලනයක් ජීවිතයක් ජීවිතේන්ද්‍රයක් වේලේ ධර්මයන්ගේ ආයුෂයක් සිටීමක් යාපනයක් ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආයුෂය පවත්වන්නේ මේ ජීවිතේන්ද්‍රය රූපයෙන්. ජීවිතේන්ද්‍රයේ රූපේ නැසී යනවත් එක්කලාම ඒ කියන්නේ අවසානයේම සිද්ධ වෙනවා. විඤ්ඤාති රූපේ බලන්න කාය විඤ්ඤාති රූපේ විස්තර කරලා අකුසල් සිත් ඇත්තවගේ හෝ කුසල් සිත් ඇත්තවගේ අභියකුත සිත් ඇත්තවගේ හෝ ඉදිරියට යන්නවගේ හෝ පෙරලා යන්නවගේ යම් ඍජුව බලන්නෙකුගෝ හාත්වසින් බලන්නෙකෝ සන්ධි හකුලවන්නෙකෝ විකාරිනුගේ ශරීරයේ යම් තද කිරීමක් බලවත් තද කිරීමක් තද කළ බවක් විඤ්ඤාපනයේ විඤ්ඤාපන කාර්යයේ විඤ්ඤාපන කළ බවක් වේද ඒ කාය විඤ්ඤාතියයි. කාය විඤ්ඤාතිය නිසා තමයි අපි අතපය ඉදිරිය බැලීම ඔක්කොම සිද්ධ වෙන්නේ කාය විඤ්ඤාති රූපේ. කාය විඤ්ඤාති රූපේ උපදින්නේ මොකෙන්ද? චිත්තජ රූප තිච්ඡද රූප චිත්තජ රූප හේතුවෙන්මයි උපදින්නේ. යම් කිසි සිතල ඉවරන කොටයි ඒ සිතේ ඉන්න තියෙන විඤ්ඤාති රූපේ කාය චිත්තජ රූපවල උපදින්නා වූ විඤ්ඤාතියෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒතර වාචී විඤ්ඤාතියත් ඒ විදිහටමයි විස්තර කරන්නේ විඤ්ඤාති රූපේ. ඒතර ආකාශ ධාතුව විස්තර කරනවා. යම් ආකාශගත නොගැටිය හැකි අගතේක් විවරගතේ සතර භූතයන් නිසා නොපහස්නා ලදුවේ ඒ ආකාශ ධාතු රූපයයි. ඒ රූපාගේ ලහුතාව රූපයාගේ ලහුතා රූපේ කවරේද? රූපයාගේ යම් ලෞකාතරත්වයක් යහුව පරිවර්තනයේ වෙන බවක් නොබර බවක් නොතද බවක් මේ රූපයාගේ ලෞකාත්වයයි. මුදුතාවයත් ඒ විදිහට විස්තර කරනවා. ඒ විදිහට එකිනෙක රූප ටික විස්තර කරන තාම මේ විස්තර කරන්නේ මොනවා ගැනද? ඒකක විභාගය තාම ඉවර වෙලානේ. ඒකක රූපකාණ්ඩේ දැන් තමයි ඉවර වෙන්නේ. ඒකක රූපකාණ්ඩේ ඉවරනම දික රූප ටිකට එනවා. දික රූපේදී කියනවා දැන් දික රූපේදී උපාදා නොවූ රූපේ කවරේද? උපාදා නොවූ රූපේ කවරේද? ඒ උපාදා නොවූ රූපයයි. රූපකාණ්ඩේ ඉවරනා
මෙතනින් පටන් ගන්නවා කතමන්තං රූපං නෝපාදාන පොට්ටබ්බායතනං ආපෝ ධාතු ඉදං තං රූපං නොඋපාදා. ඇයි මෙහෙම කරේ? ඇයි මෙහෙම ලිව්වේ? උපාදාන අවරූප වලට කියනවා පොට්ටබ්බායතනං ඊළඟට ආපෝ ධාතු. මේක ඇතුලේ තියෙනවා උපාදා නොවු මේක ඇතුලේ ඉන්නවා හතරවෙනි. ඒකට මේකේදී විස්තර කරන්නේ අර අපි විස්තර කරන රූප ස්වභාවයෙන් නෙවෙයි මේ යන්නේ ආයතන නැත්නම් ධාතු ස්වභාවයෙන් අරගෙන තමයි මෙතන විස්තර කරන්නේ. ආපෝ ධාතු ස්වභාවයෙන් මෙතන පොට්ටබ්බායතන ස්වභාවයෙන්. මෙතන තියෙනවා තුන් දෙනෙක් මෙතන ඉන්නවා අනික එක්කෙනා. ඒ උපාදාර රූප දැන් මේ ටික විස්තර කරනවා ඊට පස්සේ මේ ද්විකේදී මොකද්ද පොට්ටබ්බායතනෙ කියන්නේ? පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. කක්කලං මේ විදිහට ඒ විස්තර කරනවා මේක. එරාට තදෝ මොලොක්කු සිලුටු රළු සුව පහසු දුක් පහසු බර වූ නොබසු කර්කශ ලක්ෂණය ද පඨවි ධාතුවේ ලක්ෂණ ටික මේ දෙන්නේ. එතකොට උෂ්ණත්ව ලක්ෂණ වූ තේජෝ ධාතුවද විස්තම්බන ලක්ෂණ වූ වායු ධාතුවද අනිදස්සන වූ අටිපටික වූ ස්පර්ශයක් අනිදස්සන සප්පටික වූ කයින් පැහැසි පහස්නා නම් වූ තෙල පඨවි තේජෝ වායු පොට්ටබ්බ ධාතු නමුදු වේ. මේ පොට්ටබ්බ ආයතනයන් කියලා විස්තර කරනවා. ඊට පස්සේ පොට්ටබ්බ ආයතන මේ පොට්ටබ්බ ආයතනේ විස්තර කරලා ඊළඟට පොට්ටබ්බ ආයතනේ රූපේ විස්තර කරනවා. දැන් පොට්ටබ්බ ආයතනේ මේ විදිහට කරලා ඊළඟට පොට්ටබ්බ ආයතන රූපේ කර්කශෝ මුදෝ සිලිටු පරසෝ සුවපහසු දුක්පහසු බරෝ පඨවි ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව අනිදස්සන සප්පටිගෝ මේ විදිහට මේක ඒතන විස්තර කරන මේ පොට්ටබ්බ ආයතන රූපේ කවරද? අර ඉස්සෙල්ලා කතා කරා වගේ ක්‍රම තුනකට එතන විස්තර කරනවා. ඊළඟ තත්ත කතමං ආපෝ ධාතු. දැන් ආපෝ ධාතු යම් ආපෝ ගතං මේ විදිහට දැන් ආපෝ ධාතු විස්තර කරනවා. අරකේ ඉතුරුන ආපෝ ධාතු රූපේ. අතන මහා භූත රූප වලින් හතරවෙනි එක. ඊට පස්සේ උපාදින්න රූප. දැන් මේ දෙකට කඩලා බෙදන තැන මේ උපාදාන වූ රූපයයි. අපි මෙතන විස්තර කරේ උපාදා නොඋපාදාද? ඔව්නේ. ඊළඟට උපාදින්න රූප ටික. මෙන්න මේ ආකාරයෙන් විස්තර කරනවා. මේ ආකාරයට පොඩ්ඩක් බලා ගන්න මේ දෙකට බෙදීමත් ඊළඟට මේ හැමතැනටම අපිට පුළුවන් වෙන්න ඕන අපිට මේක අර්ථවත් කරන්න අභිදේයාර්ථ දෙන්න. රූපකාණ්ඩේ ඒ එකින් එකට අභිදේයාර්ථ දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ දෙකට කඩලා දෙකේ ඒ ස්වභාවය. දැන් මෙතන පේනවා සප්පටික රූපේ කවරේදයක්? සප්පටික රූපේ කවරේදයක්? සප්පටික රූපේ කියනකොට මොන සප්පටික රූප? මොනවාද සප්පටික? චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායයතනේ, රූපායතනේ, සද්දායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ. මේ සප්පටික රූපයි. අප්පටික රූපේ කවරේදයක්? ශ්‍රී ඉන්ද්‍රිය කබලින්කාර ආහාරයයි. මේ අප්පටික රූපේ මේ සුකුම රූප 16 විතර ගෙනවා. අනේ වද ඉන්ද්‍රිය රූපේ කවරේද? එතකොට ඉන්ද්‍රිය රූප මෙතන ඉන්ද්‍රිය ස්වභාවයෙන් එන රූප ටික. එතකොට ඉන්ද්‍රිය නෝ රූපේ කවරේද? රූපායතනේ කබලින්කාර ආහාරයයි. මේ විදිහට අපිට මෙහෙම කිව්වොත් එimhe ඉන්ද්‍රිය ස්වභාවයෙන් විස්තර කරන්න කිව්වොත් ඒක පුළුවන්. මහා භූත රූපේ කවරේද? ස්පර්ශායතනේ ආපෝ ධාතුව. මේ විදිහට දැන් අපි යමුද දෙකේ කොටසකට ගිහිල්ලා බලමු. දෙකේ වස්තු දුකට සමායන සර් මේ වස්තු දුකට කන්නේ පකින්න එක මේක නැද්ද සර්? වස්තු දුකට මුලින් පකින්න එක දුකනේ. පකින්න දුක තමයි දැන් මේ කතා කරේ. පකින්න දුක ඉවරුනහම ඊට පස්සේ වස්තු දුක එනවා. පොතේ සඳහන් කරලා නැහැ නේ සර් ඒක. පකින්න එක කිය සඳහන් වීමක් නැහැ සර්. එනිම වස්තු දුක කියලා තියෙන්නේ සර්. ඒක දුක ඉවරුනහමනේ වස්තු දුක එන්නේ. සමායන සර් නිर्देशේ නැහැ සර් පකින්න එක දුක කියලා. මෙතන ඉඳන් පටන් ගන්නෙ මෙතන තියෙනවා බලන්න 682 තියෙනවා. කතමන්තං රූපං චක්කු සම්පස්සජ වත්තු චක්කායතන. ඉදං තං රූපං චක්කු සම්පස්සජ වත්තු. තත්ත කතමං රූපං චක්කු සම්පස්සජ වත්තු. මෙන්න මෙතන කියලා නෑ. මෙතන බලන්න මෙතන 682 ඉඳන් පටන් ගන්නෙ වත්තු දුක. වත්තු දුක පටන් ගන්නවා. කතමන්තං රූපං චක්කු සම්පස්ස වත්තු චක්කායතන. ඉදං තං රූපං චක්කු සම්පස්ස වත්තු. ඉදං තං රූපං චක්කු සම්පස්ස වත්තු. මේ 682 බලන්න මොකද තියෙන්නේ කියන. මෙතනින් උඩ අර ඉස්සලා
එතනින් අපි ඉවර කරපු කොටස. ඔය පොතේ සඳහන් වෙලා නැහැ සර් පකින්නක කියලා. ඒ සඳහන් කළා නෑ මේක පිළිවෙලට අරගෙන යන්නේ. පකින්න ඒ ටික ඉවර වෙලා එතනින් මෙතන ඉඳන් 682. ඔව් 682 මේකේ නම් කළා නෑ නිर्देशයේදී. පිටුව 313. 300 මේ සිංහල පැත්තේ 312. නෑ මේ පාලි පැත්තේ ඔව් පාලි පැත්තේ තත්ත කතමන් රූපං චක්කු සම්පස්ස වත්තු. මේ කියන්නේ වත්තු දුකේ පළවෙනි එක. හරි? ඊළඟට තියෙනවා ඒකට උත්තරේ චක්කායතන. ඉදන් තන් රූපං චක්කු සම්පස්ස වත්තු. අපේ ඒක පාලි මේ සිංහල පැත්තට ගියාම මේ තියෙන මේ සන්තතිකේ රූප මේ මෙතනින් ඉවරයි අර ටික. මේක වෙනම වර්ග කරලා නෑ මෙතනින් ඉවරයි. මෙතනින් බලන්න චක්කු සම්පස්සේට වස්තු රූපේ කවරේදයක් චක්ෂුරායතනයයි. මේ චක්කු සම්පස්සේට වස්තු රූපයයි. ඊළඟට 683 කියනවා චක්කු සම්පස්සේට වස්තු නොවූ රූපේ කවරේදයක් සෝතායතනය කබලින්කාර ආහාරය දක්වා සියල්ලම. ඊට පස්සේ කියනවා චක්කු සම්පස්සජ වේදනාවට වස්තු රූපේ මොකද්ද? චක්ෂුරායතනයයි. ඊළඟට වේදනාවට සංඥාවට චේතනාවට විඥාණයට වස්තු රූපේ කවරද? මේ ටික ඔක්කොම කැටි කරලා තියෙන්නේ. මේව පෙయ్యලම් කරලා තියෙන්නේ. මේවා ඉසරක් කියලා වැඩක් නැහැ. නැවත කියලා වැඩක් නැති නිසා එකම ආකාරයට නිසා මේ ටික එකටම දාලා තියෙනවා. චක්ෂුරායතනය. මේ පළවෙනි එකට උත්තරේ දෙන්නේ චක්ෂුරායතනයි. මේ චක්කු විඥාණයට වස්තු රූපයයි. මේ චක්කු විඥාණය කියන්නේ මේ අවසාන මේකට විතර උත්තරේ දෙන්නේ. පේනවද මෙතන? චක්කු සම්පස්සද මේ සම්පස්සේ මෙතන කිව්වා. මෙතන වේදනාව, සංඥාව, චේතනාව, විඥානය සියල්ලම එකට කිව්වා. ඒකට චක්ෂුරායතනයේ තමයි වස්තුව. ඒ චක්කු විඥානයේ වස්තු රූපයයි කියලා මේ අවසාන එකට විතරක් කිව්වා. එතකොට චක්කු විඥානයේ වස්තු නොවු රූපය මොකද්ද? සෝතායතනය, ගානායතනය ආදී කබලින්කාරය ආහාර දක්වා සියලුම ඉතිරි රූප 26. ඊළඟට සෝතායතනයේ වස්තු රූපය. මේ විදිහට ඒකට එකින් එක විස්තර කරනවා. මේක එකින් එක බලනකොට මේක කාරණේ තේරෙයි. ඊළඟට කායායතනයේ. ඊළඟට ආලම්බන. මේ ආලම්බන දුක. චක්කු සම්පස්සේට ආලම්බන වූ රූපයක් ඇත. චක්කු සම්පස්සේට ආලම්බන වූ. අපි මේක පාලි පැත්තට යන්. මෙතන තියෙන වත්තු දුක ඉවරුණා. වත්තු දුක ඉවරුණාම මෙතන තියෙන ආලම්බන දුක. කතමන්තං රූපං චක්කු සම්පස්ස ආරම්මණං. චක්කු සම්පස්සේට ආරම්මන වූ දුක. රූපායතනයයි. ඉදං තං රූපං චක්කු සම්පස්ස ආරම්මණං. ඊට පස්සේ මේ තියෙන්නේ තත්ත කතමන් චක්කු සම්පස්ස න ආරම්මණං. චක්කායතනය මේ අනික් රූප 26. කතමන්තං රූපං චක්කු සම්පස්සජා වේදනා ඉතිරි ටිකට. ඒ වගේම චක්කු සම්පස්සජා විඥානස්ස මේ විදිහට එකින් එක විස්තර කරනවා. මේ ආලම්බන දුක. ළඟට එතන ඉඳන් යන්නේ ආයතන දුක. තත්ත කතමන් රූපං චක්කායතනං. යං චක්කුං චතුරාර්ය මහ භූතාන උපාදාය පසාද ශුඤ්ඤෝ තන් රූපං ඉදං තන් රූපං චක්කායතනං. තත්ත කතමං රූපං න චක්කායතනං. චක්කායතන නොවු රූපේ මොකද්ද? සෝතායතනං. මේ ටික ඔක්කොම මෙන්න මේ ආකාරයට තමයි අපි අද දවසට නතර කරන්න ඉස්සර මොනාරි කාරණයක් කතා කරන්න තියෙනවා නම් කතා කරන්න. මේක උගා දීර්ඝව විස්තර කරන බලාගෙන යනකොට ගැටලු මං හිතන්නේ තියෙන්න බෑ. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? සමාවෙන්න සර්. අපි එක ප්‍රශ්නයක් සාකච්ඡා කරමු සර්. රූපකාණ්ඩයේ අන්තර්ගතයේ සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න කිව්වොත් සර් පිළිතුරු ගලපන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද සර්? රූපකාණ්ඩයේ අන්තර්ගතයේ සංක්ෂිප්තව දක්වන්න කිව්වොත් බලන්න මෙතන සංක්ෂිප්තව දක්වනකොට කාරණා ගොඩාක් තියෙනවා. පළවෙනි එක කියන්නේ රූපකාණ්ඩයේදී මේ සියලු රූපයන් පිළිබඳව රූප විභාගයක් කරනවා 11 ආකාර විභාගයක්. පළවෙනියට කියන්න ඕනේ 11 ආකාර විභාගයක්. මොකද 11 ආකාර විභාගයේ ඒක විදේන, දිවිදේන, ත්‍රිවිදේන, චතුර්විදේන, පංච විදේන ඒ ආකාරයටම ඒකාදස විදේන තෙක් විභාගයක් කරනවා. එතකොට ඒකාදස විදේන විභාගයක් කරනකොට දැන් ඔයාලට මෙතන සංක්ෂිප්තව දෙන්නත් කියනවනේ. එතකොට සියල්ලම දෙන්න යන්න වෙන්නේ නැහැ. ඒතර ඒක විධාන විභාගයේ වාට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි ඒක විදේන විභාගය කරන්නේ. ඒක විදේන විභාගයේ සියලු රූපයන් එක්රැස් කොට ඒ සියලු රූප න හේතු අහේතුකයි
සප්පච්චයයි සංකතයි ආදී ලෙස 43 ආකාර විභාගයක් කරලා තියෙනවා. සියලු රූපම එක් රැස් කොට එක ආකාරකින් දකින්නේ. ඒක පුළුවන් සංක්ලේශිකයි උපාදානීයයි. ඒ ආකාරයට මේ ආකාරයට 43 ආකාර විභාගයක් කරලා තියෙනවා. ඊට පස්සේ දෙවිදේන සංග්‍රහයේදී දෙවිදේන සංග්‍රහයේ සියලු ආකාර දෙවිදේන 104 ආකාරයක් විභාග කරලා තියෙනවා. උදාහරණයක් දෙන්න පුළුවන්. 104 ආකාරයේ පළවෙනි එක කියන්න පුළුවන් ප්‍රතිීර්ණක දුක වශයෙන් 14යි. ඊළඟට වස්තු දුක වශයෙන් 25යි. ආයතන දුක වශයෙන් 25යි. ඒ ටික මම හිතන්නේ සාරාංශ කරලා කියන්න පුළුවන්. එතකොට 104 හැදෙන හැටි පෙන්වන්න පුළුවන්. එතකොට ත්‍රිවිධන ආකාරයෙන් පෙන්වුම් කරන්න පුළුවන් 103 ආකාරයි. සතර විදේනකින් 22 ආකාරයි. පංච විදේන එක ආකාරයයි, ෂඩ් විදේන එක ආකාරයයි. ඒ ටික ඔක්කොම එක ආකාරය යන්නේ. දැන් උදාහරණයක් ගන්න එක මැද. උදාහරණයක් ගන්න පංච විදේන විග්‍රහය. පංච විදේන විග්‍රහය කියනවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ළඟට උපාදාය රූපය. ඉතින් 23. ඔන්න පංච විදේන විග්‍රහය. ඒ වගේ මුළු එකම කැටි කරලා දන්න බව පෙන්눔 කරලා උත්තරයක් ලියන්න. හැබැයි අර සංඛ්‍යා ටික දුන්නොත් ලේසි. ඒ කියන්නේ ද්විදේන 104 ආකාරයක් තියෙනවා, ත්‍රිවිදේන 103 ආකාරයක් තියෙනවා, චතුර්දේන 22 ආකාරයක් තියෙනවා. අනික් ඒවා එකිනෙක ආකාරයි. ඔන්නම් දෙන්න පුළුවන් අන්තිම එක ආයතන දුක. හරි මොනවා හරි දන්න දෙයක් ප්‍රකට කරලා පෙන්නන්න. නැත්තම් මිනිත්තු 15කට ලියන්න බෑ. ගොඩාක් පිංස පැහැදිලි ප්‍රශ්න. වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කාගේ හරි? එහෙම නැත්නම් අපිට අද වෙලාව දැන් ඔව් මේ එන මම වේලාසෙනින් පටන් ගන්නකොටත් එනවුස්මන්ට් එක මේ දැන්වීම කිව්වා නික්කේප කාණ්ඩයයි අර්ථකථා කාණ්ඩයයි පිළිබඳව සාකච්ඡාවක් පවත්වනවා මංගල එදිරිසිංහ මහත්මයා එන බ්‍රහස්පතින්දා සවස් 6:30ට Zoom link එකකින් Zoom එකෙන්මයි එන්නේ මේ හෙට බ්‍රහස්පතින්දා නෙවෙයි ඊළඟ බ්‍රහස්පතින්දා. එතකොට මේ කාරණේ මේ විදිහට කරන්නෙම විභාගයට ලෑස් වෙන අයට ඒක උදව්වක් වෙන ආකාරයට අපි රූපකාණ්ඩයේ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නික්කේප කාණ්ඩයත් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අට කතා කාණ්ඩයත් ඉවර කරනවා. චිත්තෝත්පාද කාණ්ඩය කොහොමදත් දැන් කරනවා සිකුරාදා 5:30ට. ඊට අමතරව තව පන්ති දෙකක් පවත්වනවා මේ ධම්මසංගරිය සම්බන්ධව. ඒක මෙතෙන්ට ආපු නැති අයටත් දන්නන්න කරුණාවෙන්. ඊට පස්සේ ඔයගොල්ලෝ කියවා ගන්න මේ අපි විස්තර කරන ඒ කාණ්ඩයේ සමාජයට මදි වෙන්න පුළුවන්. තවදුරටත් කියවා ගන්න. මේ රූප කාණ්ඩයේ ගැන දැන් පැහැදිලි අපැහැදිලි දැනක් තියනවාද? මේක සියල්ලම විස්තර කරන්න අපිට වෙලාව මදි. අනික කාලයක් මදි. එතකොට මේකේ ඕනම තැනකින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ ෂඩ් විදේන විග්‍රහය පෙන්වන්න කියන්න පුළුවන්. ෂඩ් විදේන විග්‍රහය පෙන්වන්න කිව්වොත් ෂඩ් විදේන විග්‍රහය ගැන අපිට දක්වන්න ඕන. කොහොමද? 6 ආකාරයෙන් ඒ රූප සියල්ලම එකට එකතු කරලා 6 කොටස් 6කට බෙදන්නේ කොහොමද කියලා. ඒකේ අනික අභිදේයාර්ථය එක්කලා පෙන්වන්න ඕන. මම හිතන්නේ කාටත් දන්නවා ඇති මේ දැන් අපි කිව්වොත් එම රූප සමුට්ඨානෙන් රූප සමුද්දේශ එකක් රූප සමුට්ඨාන එකක්. රූප සමුට්ඨාන කියන්නේ කම්ම සමුට්ඨාන රූප මොනවද? චිත්ත සමුට්ඨාන රූප මොනවද? ඊතු සමුට්ඨාන රූප මොනවද? ආහාර සමුට්ඨාන රූප මොනවද කියලා අපිට දැනගෙන ඉන්න ඕනේ. ඒක හරියටම දැනගන්න ඕනේ. ඒක ඇත්තට පළවෙනි අවුරුද්දේ කරන එකක්. එතකොට මේ සමුට්ඨාන රූප එන හැටි දැනගන්න ඕනේ. එතකොට සුද්ධාෂ්ටකය කියන්නේ මොකක්ද දැනගන්න ඕනේ. සුද්ධාෂ්ටකයේ මත කොහොමද අනික් ඒවා එකතු වෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ රූප කලාප හැදෙන හැටි දැනගන්න ඕනේ. රූප කලාප පළවෙනි අවුරුද්දේ විග්‍රහ කරනවා. කර්මජ කලාප කොහොමද? ඍතුජ කලාප කොහොමද? ආහාරජ කලාප කොහොමද කියලා විස්තර කරනවා. ඒවා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් නැති වුණොත් ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන් ධම්මසංගණියේ වුණත් අහන්න පුළුවන් පළවෙනි අවුරුද්දේ ප්‍රශ්න. එවනම් ප්‍රශ්නයක් නැත්නම් අපි ඊළඟ දවසේ ඉඳන් මේ නිर्देशේ කොටස
මෙතනින් ඉදිරියට අපි කරගෙන යමු ත්‍රිවිධ සංග්‍රහයේ ඉඳන්. එහෙම හොඳයි නේද? හොඳයි කාගේ හරි මම අද දවසට අපේ දේශනේ නිමා කරන්නේ සර්. නිමා කරමු. දැන් වෙලාව 7:30ට නම් වෙනවා. හරි අපි එහෙමනම් කාට හරි යොමු වෙලා දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. අපේ ගුරුතුමාට පින් දීලා. තෙරුවන් සරණයි සර් මං කරන්න. අපි අද දවසේත් ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන්ට අනුමෝදන් කරමු. ඊළඟට පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කළා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමු කොට අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් විද්‍යාරත්න සර් අප කෙරෙහි මහත් කරුණාවෙන් අපට විශාල ධර්ම කොටසක් ධර්ම පරියායක් පැහැදිලි කර දුන්නා. සෑම සියලුම දෙනාගේම ධර්ම ශ්‍රවණමය කුසලානිසංස අපි කෘතවේදීව ඉතා ගෞරවයෙන් විද්‍යාරත්න සර්ට අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබතුමාගේ දේශනාමය කුසලානිසංසත් මේ සියලු කුසලුත් අනන්ත සසර පටන් ඔබතුමා කරගෙන ඉන්නා වූ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින වර්ධනය වේවා. ඒ වගේම පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමා කරගෙන යනා වූ ශාසනික කටයුතු අකණ්ඩව නිරුපද්‍රිතව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. ඒ වගේම අපට හැමදාම ඔබතුමා සමගම මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අපිට ධර්මයේ පැහැදිලි කර දෙන විද්‍යාරත්න මහත්මියටත් අපි කෘතවේදීව මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ආකාරයෙන්ම ඔබතුමියටත් ආයුර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සූපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. මේ කරන ශාසනික කටයුතු කරදරයකින් තොරව කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව වැඩේවා. ඒ වගේම ඔබ දෙපළගේම ගුරු උතුමන්ටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරු උතුමන්ටත් දෙමාපියන්ටත් පරලෝසපත් යම්තාක් ඥාතීන්ටත් පවුලේ දූ දරුවන්ටත් සෑම සියලුම දෙනාට මේ සියලු කුසල් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නටම හේතු වේවා වාසනාව වේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ වගේම මේ වැඩසටහන් වලට අපට අනුග්‍රහය දීලා මේ වැඩසටහන් සඳහා අපිට අනුමැතිය දුන්නු ගෞරවනීය පට්නාන සභාවේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් අනිත් ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මේ වැඩසටහන් සම්පාදනය කරලා දුන්නු බ්‍රූනෝ මහත්මයාටත් සම්බන්ධීකරණය කරන්නා වූ ජයන්ත මහත්මයාටත් ලක්ෂ්මී මහත්මියටත් නන්නයිරින් මේ වැඩසටහන් වලට සහභාගී වෙන සියලුම පින්නතුන්ටත් මේ සියලු කුසල් ඒ ආකාරයෙන්ම අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුඛී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම සම්බන්ධ වුණු සෑම සියලුම
කලන මිතුරු මිතුරියන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වේවා. ඔබ සැමගේත් පවුල්වල සැමටත් පරලෝසපත් ඥාතීන්ටත් ධර්මය ඉගෙන ගත්තා වූ ගුරුතුමන් ඇතුළු ස්වාමින් වහන්සේලා සෑම දෙනාටත් මේ පින් අපි කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් ජීවිතවත්වා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සෑම දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු ගොඩාක් පින් ශ්‍රීමතිය මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි.